එතකොට 21 වෙනි ප්‍රශ්නේ කියන්නේ ස්කැන්ඩියම් ටෙලියුරියම් කියන දෙන්න දීලා තියෙනවා අපට. ඒගොල්ලන්ගේ කාණ්ඩ දීලා තියෙනවා 3 වෙනි කාණ්ඩයයි 16 වෙනි කාණ්ඩයයි. ඒ දෙන්න අතර හදන සංයෝගයේ සූත්‍රය අහන්න. අපි දන්නවා 16 වෙනි කාණ්ඩයේ ඉන්නේ ඔක්සිජන්, සල්ෆර්, සෙලියුනියම්, ටෙලියුරියම්, පොලෝනියම්. එතකොට මේකෙදි අපි කිව්වේ කොහොමද ගන්න කියලා? මෙයා තමයි කැටායන කොටස විදියට ඉන්නේ. එයාගේ උපරිම 3 වන කාණ්ඩේ නම් ධන 3 හදන්නේ ස්කැන්ඩියම් උපරිම ඔක්සිකරණාංකය. අපි කිව්වා මේගොල්ලෝ මේ ටෙලියුරියම් එහෙනම් ඍණ කොටස වෙන්න ඕනේ සංයෝගේ. එයා ඍණ කොටසක් විදියට ඉන්නේ ඔක්සෝ ඇනායනයේ විදියට. ඔක්සිජන් එක්ක සංයෝග හදලා තමයි ඉන්නේ. 16 වෙනි කාණ්ඩේ නම් 6 වෙනි කාණ්ඩේ නම් NH2NP6 වින්‍යාසයේ තියෙන්නේ. sorry NH2NP4 වින්‍යාසයේ තියෙන්නේ. උපරිම ඔක්සිකරණාංකයේ ධන 6 පෙන්වන්න පුළුවන්. අපි දන්නවා සල්ෆර් වල අපි ඔක්සි ඇනායනය ගත්තා. සල්ෆර් වල ඔක්සි ඇනායනය ගත්තේ සල්ෆර්ගේ උපරිම ඔක්සිකරණාංකය ගත්තා ධන 6. මෙයා ඍණ වෙන්න නම් ඔක්සිජන් එකක් ඍණ 2යි. මේ සම්පූර්ණ එක ඍණ වෙන්න නම් ඔක්සිජන්ල කීයක් ඉන්න ඕනද? ඍණ 2 ඒවා 4ක් ඉන්න ඕන. එම තමයි සල්ෆේට ඇනායනය හැදෙන්නේ. එහෙනම් මෙතනත් ඒ විදියමයි. ටෙලියුරියම් වල උපරිම ධන 6 තියෙන්නේ. එහෙනම් එතන ඍණ වෙන්න නම් ඔක්සිජන් 4ක් ඉන්න ඕන. ඒක තමයි ඍණ 2 ඒවා 4ක් ඍණ 8 වෙලා ඍණ 2 වෙන්නේ ආරෝපණ. දැන් මේකේ සූත්‍රය තමයි අහන්නේ මාරු කරන්න ආරෝපණ. එතකොට ස්කැන්ඩියන්ට 2 වෙනවා. ටෙලියුරියම්ට 3. නේද පැහැදිලිද? ඒ වගේ උත්තරයක් තියෙනවද? ටිකකින් ස්කැන්ඩියන්ට 2 TeO4 price. ඒකට උත්තරය අංක 2 නේද? ඔව්. උත්තරය අංක 2. දෙවෙනි උත්තරේ ඉන්නේ 22 වෙනි ප්‍රශ්නය අහන්නේ සාන්ද්‍ර සල්ෆියුරික් මගින් මින් කුමන එක ඔක්සිකරණය වේද? සල්ෆියුරික් දැම්මහම සාන්ද්‍ර සල්ෆියුරික් මගින් ඔක්සිකරණය කරන්න පුළුවන් එක නහන්න. අපි දන්නවා සාන්ද්‍ර සල්ෆියුරික්ගේ සල්ෆර් උපරිම ධන 6 තියෙනවා. එයා ඔක්සිහරණය වෙනවා SO2 බවට ධන 4 අවස්ථාවේ. එහෙනම් මෙයා ඔක්සිකරණය වෙද්දී මෙයා ඔක්සි මොකද්ද වෙන්නේ? ධන 6න් ධන 4ට යනවා කියන්නේ ඔක්සිකරණාංකය අඩු වෙන ඔක්සි හරණය වෙද්දී කවුද ඉන්න ඕන? ඔක්සිකරණය වන කෙනෙක් ඉන්න ඕන. ඉතින් අපි දන්නවා මෙතනින් ඔක්සිකරණය වෙන්න පුළුවන් කට්ටිය කවුද? Cl- ට පුළුවන්ද? ඒක විශේෂයි. F- Cl- ට සාන්ද්‍ර සල්ෆියුරික් දැම්මා කියලා F2 වෙන්නේ නැහැ. මෙයා Cl2 වෙන්නේ නැහැ. මේ දේ වෙන්න නම් අපි කිව්වා මොකද්ද? සාන්ද්‍ර සල්ෆියුරික් දාන්න ඕන උත්ප්‍රේරකත් එක්ක කියලා. MnO2 කියන උත්ප්‍රේරක දැම්මොත් විතරයි මේ දේ වෙන්නේ. ඒක අපි කලින් ප්‍රශ්නවලත් කතා කරපු දෙයක්මයි. නේද? එහෙනම් ඒක ඔක්සිකරණයක් වෙන්නේ නැහැ. Cl- Cl2 බවට ඔක්සිකරණය වෙන්නේ නැහැ. මේක වැරදි. NH4+ වලට NH4+ ඇමෝනියා කියන්නේ බාෂ්මික කෙනෙක්. එයාගේ සංයුග්මක අම්ලය තමයි NH4+. අම්ල දෙකක් අතර ප්‍රතික්‍රියාවක් වෙන්නේ නැහැ. ඒකත් වැරදි එහෙනම්. ඇමෝනියා සල්ෆියුරික් අතර වෙන ප්‍රතික්‍රියාව මොකක්ද? ඇමෝනියම් සල්ෆේට් හදනවා. මේක අම්ල බෂ්ම ප්‍රතික්‍රියාවක්. ඔක්සිකරණ ඔක්සිහරණ එකක් නෙමෙයි මෙතන වෙන්නේ. රෙඩොක්ස් නෑ එතන. එතන අම්ල බෂ්ම ප්‍රතික්‍රියාවක්. ඒකත් වැරදි. සල්ෆර් මොකද වෙන්නේ? සල්ෆර් ඔක්සිකරණය වෙන්න පුළුවන් SO2 බවට. මේවයි කෙටි සටහනොත් අපි දුන්නා. සල්ෆියුරික් වලට සාන්ද්‍ර සල්ෆියුරික් ඒකත් මතකයි නේද? සාන්ද්‍ර සල්ෆියුරික් දැම්මම මොකද්ද වෙන්නේ? උණු සාන්ද්‍ර සල්ෆියුරික් දැම්මම මොකක්ද වෙන්නේ කියලා වෙනසත් අපි කතා කරලා තියෙනවා. සාන්ද්‍ර සල්ෆියුරික්ට දැම්මොත් මේ දෙන්නම
ඔක්සිකරණය ඔක්සිහරණය වෙලා පත් වෙන්නේ SO2 බවට. එතකොට සල්ෆියුරික් ඔක්සිහරණය වෙන්නේ SO2 බවට. සල්ෆර් ඔක්සිකරණය වෙන්නේ SO2 බවට. එහෙනම් සල්ෆර් වලින් SO2 ලැබෙන එක හරි. එහෙනම් සල්ෆර් ඔක්සිකරණය වෙනවා. F- සාන්ද්‍ර සල්ෆියුරික්ගෙන් F2 බවට ඔක්සිකරණය වෙන්න බෑ කියලා අපි දන්නවා. හැබැයි සාන්ද්‍ර සල්ෆියුරික් දැම්මහම Br- I- හිටියනම් මෙතන උත්තරවල Br- I- හිටියනම් Br- Br2 කරන්න පුළුවන් සාන්ද්‍ර සල්ෆියුරික් වලට I- හිටියනම් I2 කරන්න පුළුවන්. හැබැයි අපිට ඒගොල්ලෝ උත්තර විදිහට දීලා නැහැ. එහෙනම් උත්තරේ වෙන්නේ උත්තරේ අංක 4 සල්ෆර් තමයි උත්තරේ. 23 වෙනි ප්‍රශ්නේ හැලජන් රසායනයෙන් අහලා තියෙන්නේ ක්ලෝරීන් කාත් එක්කද ප්‍රතික්‍රියා කරන්න කියලා අහලා තියෙනවා. පළවෙනි උත්තරේ දීලා තියෙනවා Br- ඕක අපි දන්නවා Br- I- දෙකම ක්ලෝරීන් එක්ක ප්‍රතික්‍රියා කරනවා. ක්ලෝරීන් ක්ලෝරයිඩ් ඒ බවට Cl- බවට ඔක්සිහරණය වෙද්දී කාණ්ඩේ පහළ ඉන්න අය ක්ලෝරීන්ට වඩා Br2 I2 බවට ඔක්සිකරණය වෙනවා. නම් ඒ ප්‍රකාශය හරි. B දීලා තියෙන්නේ ක්ලෝරීන් F- ෆ්ලෝරයිඩ් එක අපි දන්නවා ෆ්ලෝරයිඩයට කොයි වෙලාවකත් F2 වෙන්න බෑ. ඇයි? මෙයා තමයි විද්‍යුත් ඍණම. විද්‍යුත් ඍණම මෙයා. එයා වෙන්නේ ඔක්සිහරණයම විතරයි. එහෙනම් මෙතන ප්‍රතික්‍රියා වෙන්නේ නැහැ. හැබැයි Cl2 වලට F2 දැම්මහම මොකද වෙන්නේ? F2ට පුළුවන් F- බවට ඔක්සිහරණය වෙන්න. ක්ලෝරීන්ට පුළුවන් ක්ලෝරීන් ධන වෙන්න. ඇයි? එයාට වඩා විද්‍යුත් ඍණ කෙනෙක් එක්ක ඉන්නේ. ඔය විදිහට හදන්න පුළුවන්. මෙතන මේ ඵලය ගන්නත් පුළුවන්. තව වැඩිපුර හිටියොත් එහෙම. ඒක විශේෂයි. වැඩිපුර හිටියොත් එහෙම තව Cl2 sorry. තව වැඩිපුර හිටියොත් එහෙම මොකද වෙන්නේ? මේ හැදෙන එකනත් එක්ක ක්ලෝරින් ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. හැබැයි වැඩිපුර තව F2 හිටියොත් F2 වැඩිපුර හිටියොත් එහෙම තව ප්‍රතික්‍රියාවක් වෙනවා මේක ClF3 දක්වා යනවා. මේක ක්ලෝරීන් එක ප්‍රතික්‍රියාවක් නෑ වැඩිපුර F2 හිටියොත් එහෙම ClF3 දක්වාපත් වෙන්න පුළුවන්. ඒකත් මතක තියා ගන්න. අවසාන උත්තරේ දීලා තියෙන්නේ Br2 එක්ක Cl2 Br2 අතර අපි දන්නවා Br- හිටියොත් නම් Br2 බවට ඔක්සිකරණය වෙනවා. මෙතනදී වෙන්න පුළුවන් විද්‍යුත් ඍණම තමයි මෙතනින් ක්ලෝරීන්ට Cl- වෙන්න පුළුවන්. Br2ට Br ධන වෙන්න පුළුවන්. එයාට වඩා විද්‍යුත් ඍණ කට්ටියත් එක්ක ධන ඔක්සිකරණ අංක හදන්න පුළුවන්. ඒතර ඒ විදිහට මේ දෙන්නට ප්‍රතික්‍රියා කරලා කවුද? BrCl කියන සංයෝගය හදන්න පුළුවන්. හැලජන් වල අපි දන්නවා විද්‍යුත් ඍණ ධන බවත් එක්ක මේ විදිහේ ඒවා වෙන්න පුළුවන් කියලා. පැහැදිලිද? මෙතන ඔක්කොම හැලජන සම්බන්ධව කතා කරනවා. එතකොට තව එකක් මම කතා කරන්නම් ඔයගොල්ලන්ට. I2Cl2 අතර ප්‍රතික්‍රියාවක් මේ විදිහමයි නේද? I2Cl2 අතර ප්‍රතික්‍රියාවෙන් ICl හැදෙනවා. අයඩීන් බිඳුවේ ඉඳන් ධන 1ට ඔක්සිකරණය වෙනවා. Cl2 බිඳුවේ ඉඳන් ඍණ 1ට ඔක්සිහරණය වෙනවා. මේකේ වැඩිපුර තව Cl2 තිබ්බොත් එහෙම වැඩිපුර Cl2 තිබ්බොත් එහෙම ඒ Cl2 එක ප්‍රතික්‍රියා කරලා ICl3 ගෙන දෙනවා. පැහැදිලිද? ඒතර ඒ අනුව A එක්ක ප්‍රතික්‍රියා කරා B තිබ්බේ ෆ්ලෝරයිඩ් එක ප්‍රතික්‍රියාවක් නැහැ. C උත්තරේ තිබුණේ F2 එක්ක ප්‍රතික්‍රියා කරා. D තිබ්බේ Br2 එක්ක ප්‍රතික්‍රියා කරා. ඒතර උත්තරේ අංක 5 එනවා. හතරවෙනි ප්‍රශ්නය 24 කියලා තියෙන්නේ පහත ක්‍රියාවලින් නයිට්‍රජන් සෑදෙන එක. කොපර් ඔක්සයිඩුයි ඇමෝනියම්.
අපි දන්නවා විද්‍යුත් රසායන ශ්‍රේණියේ 15 ඉන්න. මම ඊයේ කිව්ව කරුණක් මේක ඊ පේපර් ක්ලාස් එකේ. කොපර්, මර්කරි, සිල්වර්, ප්ලැටිනම්, අවුරම් කියන කට්ටියට ලෝහය දක්වා ඔක්සිහරණය වෙන්න පුළුවන්. දාන දෙකේ ඉන්නේ නේද? එතකොට එයාට පුළුවන් ලෝහය දක්වා යන්න කොපර් බවට. එතකොට ඇමෝනියා වල ඉන්න ඍණ 3 කියන කොපර් ධන දෙකේ ඉඳන් බිඳුවට ඔක්සිහරණය වෙද්දී ඇමෝනියා වල ඉන්න ඍණ 3 නයිට්‍රජන්ට N2 වායුව බිඳුව අවස්ථාවට ඔක්සිකරණය වෙන්න පුළුවන්. එතකොට ඒ ප්‍රකාශය හරි. විද්‍යුත් රසායන ශ්‍රේණියේ 15 Ag2O වලටත් Ag2O වලටත් මේ දේම කරන්න පුළුවන්. කොපර් මගින් NO2 ඔක්සිහරණය වෙලා N2 පිට වෙනවද? මෙතන ධන 4න් බිඳුවට ඔක්සිහරණය වෙද්දී කොපර් ඔක්සිකරණයක් වෙනවද? මේකක් වෙන්නේ නැහැ. වැරදි. මේ ප්‍රකාශය වැරදි. මොකද මෙයා සක්‍රියතාවයේ අඩු කෙනෙක් මෙයා NO2 එක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. අපි දන්නවා විද්‍යුත් රසායනික ශ්‍රේණියේ සක්‍රියතා ශ්‍රේණියේ 15 ඉන්න අයගේ ප්‍රතික්‍රියාශීලීත්වය ඉතාමයි. ඒගොල්ලෝ කැමති ලෝහයේ විදියට ඉන්න. රත්තරන් ගත්තොත් රත්තරන් නිදි විදියට තියෙන එකයි. අපි භාවිතා කරන රත්තරන් මාල ගත්තොත් රත්තරන් මාල වාතයේ තියෙන ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරන්නේවත් නැහැ. දාන පෝෂක වායුව එක්ක. ඒ කියන්නේ රත්තරන් වල දිලිසුම එකම විදියට තියෙන කොච්චර කාලයක් ගියද? ප්‍රතික්‍රියාශීලීත්වය ඉතා අවම හින්දා. කොපර් ඔක්සයිඩ් මගින් නයිට්‍රේට් එහෙනම් ධන පහේ ඉන්නේ නයිට්‍රජන් N2 බවට ඔක්සිහරණයක් වෙන්න ඕන බිඳුවට. ඉතින් මෙයා ඔක්සිහරණයක් එද්දී කොපර් ඔක්සිහරණයක් නෙවෙයි. කොපර් වල ධන දෙක උඩරිම නෙවෙයි. එහෙනම් ඒක සිද්ධ වෙන්නේ නැහැ. තීතල ඔක්සිහරණයක් එක්ක ඔක්සිකරණයක් වෙන කෙනෙක් එපයි දාන්න. NO2 මගින් NH4+ මේකත් හොඳට මතක තියාගන්න. මේකේ NO2 වල නයිට්‍රජන් ඉන්නේ ධන 3, NH4+ වල ඉන්නේ ඍණ 3. මෙයත් N2 බවට ඒ කියන්නේ නයිට්‍රයිටයත් N2 බවට ධන 3 ඉඳන් බිඳුවට ඔක්සිහරණය වෙනවා. NH4+ වල ඍණ 3 ඉඳන් එයත් බිඳුව අවස්ථාවට ඔක්සිකරණය වෙනවා. ඔක්සිකරණය හා ඔක්සිහරණයෙන් දෙන්නම පත් වෙන්නේ එකම නයිට්‍රජන් බවට. D වලින් N2 පිටවීම සිද්ධ වෙනවා. පැහැදිලිද? එතකොට උත්තර ගත්තොත් AD තමයි හරි. එතකොට AD කියන උත්තරේ කීයද? උත්තරය අංක 4. අපි කතා කරා ඇමෝනියා රසායනය යටතේ නේද? ඇමෝනියා ඔක්සිකරණය ගැන කතා කරා. ඇමෝනියා ඔක්සිකරණය වෙද්දී Cl2 එක්ක ප්‍රතික්‍රියා කරලා මෙයා N2 බවට පත් වීම කතා කරා. ඇමෝනියා වල නයිට්‍රජන් ඉන්න ඍණ 3 ඉන්න නයිට්‍රජන්ට බිඳුවේ නයිට්‍රජන් NO2 බවට ඔක්සිකරණය වෙන්න පුළුවන්. මෙයා ඔක්සිහරණය වෙන්නේ ඉන්න නයිට්‍රජන්ට ඔක්සිහරණය වෙන්න බෑ කියලා අපි කිව්වා. මොකද එයා අවම එකේ ඉන්න හින්දා තව අඩු වෙන්න බෑ. එහෙනම් අඩු වෙන්නේ ඉන්න හයිඩ්‍රජන් ධන එකේ ඉන්න හයිඩ්‍රජන් H2 වායුව බිඳුව ඔක්සිකරණ අවස්ථාවට ඔක්සිහරණය වෙනවා. මේක වෙන්නේ කාත් එක්කද? සක්‍රීය ලෝහත් එක්ක කියලා කතා කරා. මේ ඔක්කොම අපි තියරි වලට කතා කරපු කරුණු පොඩ්ඩක් මතක් කර ගන්න. වෙනි ප්‍රශ්නය 25 කියලා තියෙන්නේ අයඩීන් සම්බන්ධව අහලා තියෙන්නේ. අයඩීන් ඔක්සිකාරකයක් ලෙස හැදිරිය හැකියි. ඔක්සිකාරකයක් කියන්නේ මොකක්ද? ඔක්සිහරණය වෙනවා කියන එක. ඔක්සිකාරක කියන්නේ ඔක්සිහරණය වෙන කෙනාට ඔක්සිකාරකය. බිඳුවේ ඉඳන් ඉතින් ඍණ එකට ඔක්සිහරණය වෙන්න පුළුවන්. අයඩයින් ඔක්සිකාරකයක් කියන එක හරි. ඔක්සිහාරකයක් කියන්නේ
කරණය වෙන්න පුළුවන්ද? පුළුවන් ඉතින්. කියන්නේ ඔක්සි කාරක ධන ඔක්සිකරණ අවස්ථාවට යන්නේ ධන 1 ධන 3 ධන 5 ධන 7. අපි දන්නවා බහුලවම IO3 මයිනස් බවට ඔක්සිකරණය වෙන්න පුළුවන්. නම් ඒත් හරි බීත් හරි. C එක කියනවා ක්ලෝරින් සමග ප්‍රතික්‍රියා කරන්න. මම ඒක කලින් ප්‍රශ්නයකට ඕන කතා කරන්නේ. I2Cl2 එක්ක ප්‍රතික්‍රියා කරලා ICl හදනවා. වැඩිපුර Cl2 තිබ්බොත් මෙයා ICl3 බවට පත් වෙනවා. ඒකත් හරියට. D කාබනික සංයෝග සංශ්ලේෂණයේදී ප්‍රයෝජනවත් වෙනවා. කාබනික සංයෝග සංශ්ලේෂණය කියන්නේ මොකද්ද? කාබනික සංයෝග කියන්නේ ඕගනික් වල I2 යොදාගත්තද ප්‍රතිකාරක විදියට? ඔව් යොදාගත්තා. මොකද්ද හොඳ අවස්ථාවක් කියන්නේ? ඇල්කොහොල ගමු. ඇල්කොහොල වලින් ඇල්කිල් හේලයිඩ් හදද්දි මේක අයඩින් ඇල්කිල් අයඩයිඩයක් බවට පත් කරද්දි මොනවද? I2 එක රතු ෆොස්ෆරස් නේද? නැත්නම් PI3 මේ දෙක නේ. අයඩින් කාබනික සංයෝග සංශ්ලේෂණයේදී යොදා ගන්නවා. ඕගනික් වල ප්‍රතිකාරක විදියට. අපි තව කතා කරා ඇල්ඩෝල් සංගණනයේදී ලැබෙන සංගණන ඵලය I2 එක රත් කරාම තමයි ද්විත්ව බන්ධනය කියන දෙන්නේ. එහෙනම් ABCD හතරම හරි. උත්තරය අංක 5. 26 වෙනි ප්‍රශ්නය. රත් කිරීමේදී පහසුවෙන් ඔක්සිජන් ලබා දෙන්න. පොඩ්ඩක් කතා කරමු. පළවන කාණ්ඩයේ නයිට්‍රේට රත් කරාම නයිට්‍රයිටයයි ඔක්සිජනයි පිටු. විද්‍යුත් රසායන ශ්‍රේණියේ මැද කට්ටිය ගත්තොත් නේද? දෙවන කාණ්ඩයේ හා දෙක කාණ්ඩයේ හා විද්‍යුත් රසායනික ශ්‍රේණියේ මැද කට්ටිය මොකද වුනේ? කෙටි ක්‍රමය මොකද්ද? ඔක්සයිඩය දක්වාපත් වුණා. එහෙනම් O2 පිට වෙන්නේ නැහැ. පැහැදිලිද? මතකයි නේද? විද්‍යුත් රසායන ශ්‍රේණියේ 15ව කට්ටිය ගත්තොත් මකර සිල්ලගේ පාර්ට්ස් 4ක්. 15ව කට්ටියගේ මොනවද උනේ? ලෝහය දක්වාපත් වෙනවා. ඒ කියන්නේ ඔක්සයිඩයත් අවස්ථාවයි. සිල්වර්ලාගේ මර්කරිලාගේ කවුරු රත් කරත් ලෝහය දක්වාපත් වෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම ඔක්සිජන් පිට වුණා. සිල්වර්ගේ ගත්තා කියන්නේ ලෝහය දක්වාපත් වෙන හින්දා අනිවාර්යයෙන්ම ඔක්සිජන් පිට වෙනවා. තව විශේෂ කරුණක් අපි කිව්වා. පළවන කාණ්ඩයේ කට්ටියගේ පෙරොක්සයිඩ සුපර් ඔක්සයිඩත් විශේෂයෙන්ම සුපර් ඔක්සයිඩ තාප වියෝජනයෙන් O2 පිට වෙනවා කියලා. සුපර් ඔක්සයිඩ තාප වියෝජනයේදී පහසුවෙන්ම ඔක්සිජන් පිට වෙනවා. මේ ප්‍රශ්නෙට ගත්තොත් පළවෙනි එක පොටෑසියම් ඔක්සයිඩයක් ඔක්සයිඩයක් පිට වෙන්නේ. දෙවෙනි එක තියෙන්නේ සෝඩියම්ගේ සුපර් ඔක්සයිඩය. සුපර් ඔක්සයිඩය මොකද වෙන්නේ එහෙනම්? ඔක්සයිඩයයි ඔක්සිජන් වායුවට. ඇයි මෙතන තියෙන්නේ O2 මයිනස් 2 මයිනස් කියන්නේ සුපර් ඔක්සයිඩ්. පෙරොක්සයිඩ O2 2 මයිනස් මේක පෙරොක්සයිඩ ඔක්සයිඩ කියන්නේ O2 මයිනස්. නම් මෙයා රත් කරාම මොකද වෙන්නේ? පහසුවෙන්ම ඔක්සයිඩේ බවට පත් වෙලා ඔක්සිජන් වායුව පිට කරනවා. මෙතන ඉතින් තව දීලා නැහැ විද්‍යුත් රසායන ශ්‍රේණියේ 15ම කට්ටිය. විද්‍යුත් රසායන ශ්‍රේණියේ 15ම කෙනෙක් තිබ්බනම් මර්කරි සිල්වර් ප්ලැටිනම් අවුරම් කියන කට්ටිය ඒගොල්ලෝ ලෝහය දක්වාපත් වෙන හින්දා ඒගොල්ලෝගේ සංයෝග රත් කරනවා නම් ඔක්සිජන් වායුව පිට වෙනවා. පළවෙනි කාණ්ඩයේ විතර ඔක්සයිඩ් හැදුනේ. පළවෙනි කාණ්ඩේ විතරයි.
සුපරොක්සයිඩ් හදන්නේ පළවෙනි කාණ්ඩේ විතරනේ. 27 අපි කලින් කතා කරපු එක බලන්න කීපාර මේ කතා කරලාද කියන්නේ. ඇමෝනියා ඔක්සිකාරකයක්. ඇමෝනියා ඔක්සිකාරකයක් කියන්නේ මොකක්ද? ඇමෝනියා ඔක්සිහරණය. අපි දන්නවා ඇමෝනියා වල ඔක්සිහරණය වෙන්නේ කවුද? හයිඩ්‍රජන්. එහෙනම් ඉතින් මොකද හයිඩ්‍රජන් නේ ධන එකේ ඉන්නේ. H2 පිට වෙන්න ඕනේ. මේක සක්‍රිය ලෝහත් එක්ක ප්‍රතික්‍රියාව. උත්තරාංක 3 පොටෑසියම් එක්ක ප්‍රතික්‍රියාව. බලන්න දෙයක් නැහැ. මේක නම් ඉතරලා කතා කරන්න ඕනේ නැහැ දැන්. තව පොඩ්ඩක් කියන්න ඕනේ ඇමෝනියා මේ කට්ටියත් එක්ක ප්‍රතික්‍රියා ගත්තොත්. ඇමෝනියා සක්‍රිය ලෝහයක ප්‍රතික්‍රියා ගත්තොත් මම ඒකත් පොඩ්ඩක් මතක් කරන්නම්. වාතයේ නයිට්‍රජන් එක්ක ප්‍රතික්‍රියා කරපු කට්ටිය ඉන්නේ ලිතියම් වගේ. ඒගොල්ලොත් එක්ක වාතයේ ඉන්න නයිට්‍රජන් එක්ක ප්‍රතික්‍රියා කරලා නයිට්‍රයිඩ් හදන්නේ. නයිට්‍රයිඩ් හදන කට්ටියත් එක්ක ඇමෝනියා ප්‍රතික්‍රියා කරත් නයිට්‍රයිඩයම තමයි හදන්නේ. ඇමෝනියා මැග්නීසියම් දැම්මත් ඇමෝනියා මේ සක්‍රිය ලෝහයත් එක්ක නයිට්‍රයිඩයම තමයි හදන්නේ. හැබැයි වාතයේ නයිට්‍රජන් එක්ක ප්‍රතික්‍රියා කරේ නැති කට්ටියත් එක්ක හදන්නේ NH2-. සෝඩියම් එක්ක වුණත් සෝඩියම් එක්ක ප්‍රතික්‍රියාවකුත් නෑනේ වායු ගෝලීය නයිට්‍රජන් කියන එතන හදන්නේ NH2 දන හයිඩ්‍රජන්. හරිද? ඒකත් හොඳට මතක තියාගන්න. වායු ගෝලීය නයිට්‍රජන් එක්ක ප්‍රතික්‍රියා කර අයත් එක්ක ප්‍රතික්‍රියා වෙනවන්න මේ දේ සිද්ධ වෙනවා. දැන් මේකේ විශේෂයි ඇමෝනියා සැලකුවොත් ඇමෝනියාගේ නයිට්‍රජන් ඉන්නේ ඍණ 3 ආමෝක්ෂීකරණ අවස්ථාවේ. එහෙනම් මෙතන ඇමෝනියාහි නයිට්‍රජන්ට මොකද්ද වෙන්න බැරි? තව අඩු වෙන්න බෑ. ඔක්සි හරණය වෙන්න බෑ. කියන එක. ඔක නිතරම වදන්ති ප්‍රශ්න වලට අහපු එකක්. ඇමෝනියාගේ ඉන්න නයිට්‍රජන්ට පුළුවන් වෙන්නේ ඔක්සිකරණය පමණයි. හැබැයි ඇමෝනියා වලට ඔක්සිකරණයයි ඔක්සිහරණයයි දෙකම සිද්ධ කරන්න පුළුවන්. ඒ පුළුවන් වෙලා තියෙන්නේ ඇමෝනියාගේ නයිට්‍රජන්ට පුළුවන් ඔක්සිකරණය වෙන්නේ ඉන්න හයිඩ්‍රජන්ට පුළුවන් ඔක්සිහරණය වෙන්නේ. ඒ අණුව ඉන්න පරමාණු වෙන වෙනම තමයි ඒ දේ සිද්ධ කරන්නේ. එකම නයිට්‍රජන්ට ඇමෝනියා වල ඉන්න ඔක්සිකරණයයි ඔක්සිහරණයයි දෙකම කරන්න පුළුවන් කිව්වොත් ඒක වැරදි. 28 වෙනි ප්‍රශ්නේ ගත්තාම 28 කියලා තියෙන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කළ හැකි බස්මයක් එක්ක. අපි දන්නවා ලෝහ ගත්තොත් ප්‍රතික්‍රියා කරන්නේ කාත් එක්කද? ලෝහ අපි පොදුවේ කියනවා අම්ල එක්ක ප්‍රතික්‍රියා කරලා හයිඩ්‍රජන් පිට කරනවා කියන. ඕකට අපි ගත්ත කෙටි ක්‍රමය මොකද්ද? විද්‍යුත් රසායනික ශ්‍රේණිය. විද්‍යුත් රසායනික ශ්‍රේණිය මතකද? ලයින් කලේ ගැතනංගිට බිඳුවෙන් අපි දුන්නේ. මේකේ මොකද්ද කිව්වේ? විද්‍යුත් රසායනික ශ්‍රේණියේ හයිඩ්‍රජන්ට. මෙතන තමයි හයිඩ්‍රජන් ලෙට්ට පල්ලෙන් තමයි හයිඩ්‍රජන් ඉන්නේ. මෙතනට ඉහළින් ඉන්න ලෝහ පමණක් අම්ල සමග තනුක අම්ල සමග මොකද්ද කරනවා කිව්වේ? H2 පිට කරනවා කිව්වේ. එහෙනම් copper mercury silver platinum අවුරන් ගත්තොත් මේ විදිහට H2 පිට කරන්නේ නැහැ. ඒ කට්ටිය හැර ඒ ලෝහ ටික හැර අනිත් අය තමයි අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරලා හයිඩ්‍රජන් පිට කරන්නේ. නම් ඩීගොන මේ කට්ටිය ගත්තොත් අම්ලත් එක්ක තමයි ප්‍රතික්‍රියා කරන්නේ. අලෝහ ගත්තොත් මේගොල්ලෝ බස්මත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. මේකේ ගොඩාක් තියෙන දීදාකරණ. සල්ෆර් ගත්තොත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක දීදාකරණයක්. ફોස්ෆරස් ගත්තොත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක දීදාකරණයක්. ක්ලෝරීන්ලා බ්‍රෝමීන්ලා අයඩීන්ලා ගත්තොත් දීදාකරණ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක. හැබැයි අලෝහ අතරින් එකම එක්කෙනෙක් විතරක් බස්මත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඒ කවුද? කාබන් කියන අලෝහය. කාබන් අලෝහය හැර තමයි මේක වෙන්නේ. කාබන් ගත්තොත් එයා
ප්‍රශ්නත් එක්ක ප්‍රතික්‍රියා සිදු කරන්නේ. සල්ෆර් වල දීදාකරණය ලැබෙන්නේ මොනවද? සල්ෆයිඩයි සල්ෆයිඩ්. වැඩිපුර සල්ෆර් තිබ්බොත් මේකෙදි හය සල්ෆේටය දක්වා යාපත් වෙනවා. ෆොස්ෆරස්ගේ මෙයා ෆොස්ෆීන් වායුව බවට පත් වෙනවා. ෆොස්ෆරස් අනිත් කට්ටියගේ හඳුනා ගන්න පුළුවන් හොඳ පරීක්ෂාවක්. ප්‍රශ්නයක් දැම්මම වායුව අපිට වෙනවා. ෆොස්ෆීන් වායුවයි H2PO2-. ක්ලෝරින් අවස්ථා දෙකකට ප්‍රතික්‍රියා කරනවා සීත තනුක සිසිල් තනුක නැත්නම් සීත තනුක. සිසිල් තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මොත් Cl- උයි OCl- උයි බවට තමයිපත් වෙන්නේ. උණු සාන්ද්‍ර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මොත් මේ OCl- අයනය උණු සාන්ද්‍ර අවස්ථාවට පත් වෙනකොට දීදාකරණයක් සිද්ධ වෙනවා Cl- ClO3- බවට. ඒතර අවසානයේ ඵලයේ විදියට ලැබෙන්නේ Cl- 1 ClO3-. මෙහෙම ලැබෙන්න හේතුව තමයි සිසිල් තනුක අවස්ථාවේ ගෙන දුන් OCl- අයනය දීදාකරණයකට ලක් වෙලා මේක ලැබෙනවා. ඔය විදියටම Br2 සිද්ධ කරනවා Br- OBr- බවට පත් වෙනවා සිසිල් තනුක අවස්ථාවේදී. උණු සාන්ද්‍ර දැම්මොත් එහෙම Br- BrO3- බවට පත් වෙනවා. I2 ගත්තොත් සිසිල් තනුක අවස්ථාවේදී I- OI- බවට පත් වෙනවා දීදාකරණ. උණු සාන්ද්‍ර අවස්ථාවේදී ගත්තොත් I- IO3- බවට පත් වීම සිද්ධ වෙනවා. පැහැදිලිද? නම් මේ විදියට ඒකෙත් හොඳටම තව කියන්නේ අලෝහ අතරින් කාබන් මේ විදියට ප්‍රතික්‍රියාවක් වෙන්නේ නැහැ කියලා. එහෙනම් මේ කට්ටියගේ ලෝහ ගත්තොත් මේ ලෝහ හදන සංයෝගත් බාෂ්පිකයි. ඒකින්ද මේ හදන සංයෝගත් අපි කතා කරලා බාෂ්ප වෙන්නේ කොහොමද කියලා එක්ස්පොනියර් තියරි වලදී ඒගොල්ලොත් අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. අපි දැන් යන් ප්‍රශ්නෙට උත්තරේ එතකොට උත්තරේ වෙන්නේ සල්ෆර් විතරයි. මේ යටම කට්ටිය අම්ල එක්කවත් බස්ම එක්කවත් ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. යටම ලෝහ. පැහැදිලි නේද? සල්ෆර් උත්තරේ අංක 1 28ට 1. විසි 9 වෙනි ප්‍රශ්නය SO2 ජලීය ද්‍රාවණයක් සමග ප්‍රතික්‍රියා කරන්නේ. SO2 අපි දන්නවා සක්‍රීය ලෝහ එක්ක තමයි SO2 ඔක්සිහරණය වෙන්නේ. නේද? මැග්නීසියම් එක ගත්තොත් SO2 සක්‍රීය ලෝහත් එක්ක අපි ගත්තා සල්ෆර් බවට ඔක්සිහරණයක් වෙනවා. ආය වැඩිපුර තිබ්බොත් එහෙම මැග්නීසියම් සල්ෆයිඩ් බවට පත් වෙනවා. මේ SO2 ගේ ඔක්සිහරණය. SO2 ගේ ඔක්සිකරණ ගත්තොත් එහෙම ඔක්සිකරණය වලදී SO2 මොකද්ද කරන්නේ? ධන 4 ඉඳන් ධන 6 ඉන්න සල්ෆේටය දක්වාපත් වෙන ධන 6 ඔක්සිකරණ අවස්ථාවට. කෙටි ක්‍රම කියා දෙලා තියෙන්නේ I2 එක ගත්තොත් SO2 I2 ඔක්සිහරණය වෙනවා I- බවට SO2 සල්ෆේටය බවට පත්. H2S එක ගත්තොත් මොකද්ද වෙන්නේ? දෙන්නම ඔක්සිහරණය වෙන්නේ ඔක්සිකරණය වෙන්නේ සල්ෆර් බවට. SO2 ධන 4 ඉඳන් බිඳුව සල්ෆර්ට ඔක්සිකරණය වෙනවා. H2S ඍණ 2 ඉඳන් බිඳුව සල්ෆර් බවට ඔක්සිකරණය වෙනවා. F- එක ප්‍රතික්‍රියාවක් වෙලා F2 ලැබෙන්න පුළුවන්ද? බෑනේ. ඇයි? F- කොයි වෙලාවකවත් ඔක්සිකරණයක් වෙන්නේ නැහැ. ඇයි? මෙයා ඔක්සිකරණයක් වෙන්න පුළුවන් එකම අවස්ථාවයි තියෙන්නේ. F- ගෙන් F2 ලැබෙන එකම අවස්ථාව මොකද්ද? සාන්ද්‍ර සල්ෆියුරික් දාලා රත් කරන්න ඕන කාත් එක්කද? MnO2 උත්ප්‍රේරක. මෙන්න මේ උත්ප්‍රේරක අවස්ථාවේදී විතරයි F- ගෙන් F2 ලැබෙන්නේ. නැතුව ඒ රෙඩොක්ස් එකක් වෙන්නේ නැහැ. නේද? BrCl අපි මේක ගැන අද දවසේ කතා වුණා කලින් ප්‍රශ්න වල බලන්න ඒක අහලා තියෙන විදි. BrCl වල අපි දන්නවා ක්ලෝරින් තමයි විද්‍යුත් ඍණය නම් Br ධන ඔක්සිකරණ අවස්ථාවේ තියෙන්නේ. එතන Br ධනට පුළුවන් ඔක්සිහරණය වෙන්න කවුරු බවටද?
Br minus බවට ඔක්සිකරණය වෙන්න පුළුවන් යාට. එතකොට SO2 සල්ෆේටය දක්වා ඔක්සිකරණය වෙන්න පුළුවන්. එහෙනම් ඒ අනුව I2ටත් ප්‍රතික්‍රියා වෙන්න පුළුවන්, BH2S ටත් පුළුවන්, CF- ට බෑ, BRCl ටත් පුළුවන්. මොකද BRCl අණුවේ බ්‍රෝමීන් ඉන්නේ ධන එක ඔක්සිකරණ අවස්ථාවේ යට අඩු වෙන්න පුළුවන්, ඍණ එක අවස්ථාවට ඔක්සිහරණය වෙන්න පුළුවන්. ඉස්සෙනි ප්‍රශ්නය නයිට්‍රජන් වායුවට ඔක්සිකාරකයක් N2 ඔක්සිකාරකයක් කියන්නේ මොකක්ද? ඔක්සිකාරක කියන්නේ ඔක්සි හරණය වෙනවයි. ක්‍රියා කළ හැකිය අදහස් වන්නේ කොහොමද? ඔක්සිහරණය වෙන්න පුළුවන් බිඳුවේ ඉන්න බිඳුවේ ඉඳන් එයාට එනනම් ඔක්සිහරණය වෙන්න පුළුවන් ඍණ 1 ඍණ 2 ඍණ 3 අවස්ථාව. ඍණ 3 ඇමෝනියා N2SO NH2OH නේද? අපි උදාහරණ අවස්ථා දන්නවනේ මේ ඔක්සිකරණ වලට. ඒ ප්‍රකාශය කියලා තියෙනවා මෙහෙම වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ ද්විපරමාණුක වායුවක් නිසාය. ද්විපරමාණුවක් වුණාම අනිවාර්යයෙන්ම ඔක්සිහරණය වෙන්න පුළුවන්. එහෙනම් ද්විපරමාණුවක් වන F2ට F- වෙන්න පුළුවන්. ඒත් එහෙම වුණා කියලා අනිවාර්යයෙන්ම ඔක්සිහරණය වෙන්න පුළුවන්. දැන් මෙතනදී නයිට්‍රජන්ට මේක වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. මෙයාගේ බිඳු ඔක්සිකරණ අවස්ථාව හින්දා එයාගේ ඍණ 3 සිට ඍණ 5 දක්වා ඔක්සිකරණ ධන 5 දක්වා ඔක්සිකරණ අවස්ථාව තියෙනවා. මොකද මෙයා 15 වෙනි කාණ්ඩයේ කෙනෙක්. නැත්නම් පස්වන කාණ්ඩයේ NF2 NP3 වින්‍යාසය තියෙන්නේ. මෙයාට ඍණ 3 සිට ධන 5 දක්වා අවස්ථා පෙන්වන්න පුළුවන්. නැතෝ ද්විපරමාණුක වායුවක් වෙන්න හින්දා නෙමෙයි. පැහැදිලිද? නම් ඒ ප්‍රකාශය හේතුවක් විදියට ගන්න නැහැ. ද්විපරමාණුක වායුවක් නයිට්‍රජන් එක හරි. හැබැයි ඒක උනා කියන එක නෙමෙයි හේතුව. මේ මොකද දැන් ෆ්ලෝරින් වගේ ද්විපරමාණුක වායුවක් F- වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ මෙයා විද්‍යුත් ඍණතාවයෙන්. ඔක්සිහරණය වෙන්න පුළුවන්. නයිට්‍රජන් ගණන් එයාගේ ඔක්සිකරණාංක පරාසයක් තියෙනවා. මෙතන බිඳුවේ ඉඳිද්දී යාට ඍණ අවස්ථාවලටපත් වෙන්න පුළුවන්. හේතුව එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. මේකට හේතුව වෙන්නේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. පැහැදිලිද? පස්වන කාණ්ඩයට ආයත් නිසා යෝ හරි. පස්වන කාණ්ඩයට ආයත් හින්දා මේ දක්වා ඔක්සිකරණාංක විචලනය වෙන්න පුළුවන්. බහුබන්ධනීය දුර්වල නිසාය. එතන තියෙන බන්ධනයේ බහුබන්ධනයේ දුර්වලද නයිට්‍රජන්ගේ ප්‍රබලයි. ඒක ප්‍රබලයි නේ. ඒක ත්‍රිත්ව බන්ධනයන්නේ තියෙන්නේ. නම් මේ ප්‍රකාශය වැරදි. බහුබන්ධනයේ ප්‍රබල හින්දා තමයි ප්‍රතික්‍රියාශීලීත්වය නෑ ගොඩක් අඩු වෙලා තියෙන්නේ. වායු ගෝලයේ 78%ක් නයිට්‍රජන් ඉන්නේ වෙන මේ බහුබන්ධනයේ ප්‍රබල හින්දා. එයි නයිට්‍රජන් ප්‍රතික්‍රියාශීලීත්වය ඉතාමත් අඩුයි. ඒ කියන්නේ 78%ක් විතර ඉන්නේ නැත්තම් වාතයේ ඉන්න ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා NO විදියට නේ ඉන්න ඕනේ. හැබැයි මේක වායු ගෝලීය තත්ත්ව ස්වභාවික තත්ත්වයට වෙන්නේ අධික ශක්තියක් ඉහළ උෂ්ණත්වයක් තිබ්බොත් විතරයි මේක වෙන්නේ. ඒක වෙන්න හේතුව මේ බහුබන්ධනය ප්‍රබලයි වෙන එක වැරදි. දී ප්‍රකාශය කියනවා දී ඇති ප්‍රකාශය වැරදිය. දී ඇති ප්‍රකාශය හරි. හරණය වෙන්න පුළුවන්. එහෙනම් B විතරයි හරි උත්තරය අංක 5. 31 කියනවා මෙම කුමන ප්‍රතික්‍රියාවේදී HI ඔක්සිකාරකයක්. HI වල අපි ගමු I H ධනය. මෙතනින් I ට පුළුවන් ඔක්සිකරණය වෙන්න විතරයි. ඇයි? I අවවනේ ඉන්නේ. එහෙනම් ඔක්සිකරණය වෙන්නේ I-. හැබැයි ඔක්සිහරණය වෙන්න බෑ අයඩින්ට. ඔක්සිහරණය වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ
කාටද? හයිඩ්‍රජන් පමණක් ඔක්සිහරණය වෙන්නේ. ඇයි? ධන එකේ ඉන්න එයාට බිඳුව H2 දක්වාපත් වෙන්න පුළුවන්. එහෙනම් හොඳට මතක තියාගන්න. HI ඔක්සිහරණය වෙන්නේ නැත්නම් ඔක්සි කාරකයක් ලෙස හැසිරෙන්න පුළුවන් වෙන්නේ හයිඩ්‍රජන් පිට වුණොත්ම විතරයි. ඇයි? අයිට අයඩීන්ට බෑ. අවම අවස්ථාවේ ඉන්න තව ඔක්සිහරණය වෙන්න බෑ යාට. මෙයාට ගත්තොත් I- ඔක්සිහරණය වෙන්න බෑ. මොකද අවම අවස්ථාවේ කියන අනිවාර්යෙන්ම HI ඔක්සිහරණයට නැත්නම් HI ඔක්සිකාරකයක් ලෙස හැසිරීමක් ඇහුවොත් අනිවාර්යෙන්ම හයිඩ්‍රජන් පිට වෙන්න ඕන. එහෙනම් ඔය 31 වෙනි ප්‍රශ්නෙට අදාළ උත්තර වලින් H2 පිට වෙලා තියෙන මොන උත්තරේද? 4 වෙනි උත්තරේ විතරයි. එහෙනම් උත්තරේ අංක 4. 32 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ සාන්ද්‍ර නයිට්‍රික් අම්ලය ෆොස්ෆරස් සමග ප්‍රතික්‍රියා කර සෑදෙන්නේ. තනිකර තියරි නේද? මේක අපි කතා කරා. නයිට්‍රික් අම්ලයේ ධන පහේ නයිට්‍රජන් ඉන්නේ. ෆොස්ෆරස් එක ගනිද්දී නයිට්‍රජන් ඔක්සිහරණය වෙනවා නයිට්‍රික් අම්ලයේ ධන 4ට. ෆොස්ෆරස් උපරිම ඔක්සිකරණ අවස්ථාවේ ෆොස්ෆරික් අම්ලය දක්වා පත් වෙනවා. තියරි. එහෙනම් උත්තරේ අංක 1. 33 ටයිටේනියම් 4 වෙනි කාණ්ඩයලු. එහෙනම් ධන 4 පෙන්වන්නේ. අහන්නේ ඇස්ටටීන් එක්ක ප්‍රතික්‍රියා කර ටයිටනස් ඇස්ටටේට්. මේක පොඩ්ඩක් කතා කරන්න ඕන. අපි දන්නවා ක්ලෝරීන්, බ්‍රෝමීන්, අයඩීන්, ඇස්ටටීන්. මේ කට්ටියක පොඩ්ඩක් නම් රසායනික ගණනය සම්බන්ධව අපි කතා කරනවා ප්‍රායෝගික ව්‍යවහාර ගනිද්දී හයිපොක්ලෝරයිඩ්. මේක හයිපොක්ලෝරයිඩ් ආයනේ. ක්ලෝරේට් කියන්නේ ClO3- තමයි ක්ලෝරේට් වෙන්නේ නේද? මේකේ තව හතරක් එක්ක આવොත් මොකද? ක්ලෝරින් දාන මෙතන 5 ඔක්සිකරණ අවස්ථාව දාන 7 ඔක්සිකරණ අංකය තිබ්බොත් ඔක්සිජන් 4ක් එක්ක ඇවිල්ලා තමයි ඍණ 8 වෙලා ඍණ 1. මෙයාට කියන්නේ පර්ක්ලෝරේට් කියලා. ඔය විදිහටම තමයි අයඩීන් ගෙත් IO3- අයඩේට් අයඩේට් ඒ විදිහට නේ ගන්න. OI- නම් හයිපොඅයඩයිඩ් ඒ විදිහට. ඒක හයිපෝ. එහෙනම් ඉතින් මෙතන ක්ලෝරේට් නම් ක්ලෝරේට් වගේ නේද මෙතන තියෙන ඇස්ටටේට් එහෙනම් එතන ඉන්න ඕන ATO මයින් ඇස්ටටීන් එකත් ඒ වගේම වෙන්න. ඒක විශේෂයි. අර කලින් අවස්ථාවල අපි කිව්වා උපරිම ඔක්සිකරණ අවස්ථාව අරගෙන ටෙලූරියම් වල වගේ කිව්වේ. උපරිම ඔක්සිකරණ අවස්ථාව අරගෙන ඔක්සි ඇනායනයේ විදිහට ගන්න කියලා. ඒ ක්‍රමයේ මෙතන බෑ. මෙතන නම සලකන්න ඕනේ. ක්ලෝරේට් වෙද්දි කොහොමද? පර්ක්ලෝරේට් නම් කොහොමද කියන්නේ. ධන 1, ධන 3, ධන 5, ධන 7 විදිහටනේ හැලජන වල නාමකරණය වෙනස් වෙන්නේ. ඒතකොට මේ අවස්ථාව විශේෂයි. ඒතකොට මෙතන එන්නේ ටයිටේනියම් O3 4. උත්තරය තියෙනවද? හැබැයි සෝරි මේකේ තව අවුලක් තියෙනවා. ටයිටේනියම්ගේ තියෙන ටයිටනස් කියලානේ. ටයිටේනියම්ගේ අස්සික් ප්‍රත්‍යයක් මෙතන හිතන්න ඕන. මෙතන ධන 4 ගන්න බෑ අපට. පොඩක් ඉන්නකො. කොපර්ගේ කොපර් ධන 1 නම් මොකද්ද? අස් ප්‍රත්‍ය. ඒ කියන්නේ Q ප්‍රස් කියලා මෙයාට කියන්නේ. අස් ප්‍රත්‍ය වෙනවා අඩු ඔක්සිකරණාංක එනවා. වැඩි ඔක්සිකරණාංක එන ඉක් ප්‍රත්‍ය. මේකට කියන්නේ නම් Q ප්‍රික් ඉක් ප්‍රත්‍ය. අයන් වල නම් ගත්තොත් Fe ධන 2 නම් පෙරස් අස් ප්‍රත්‍ය. ධන 3 නම් ඉක් ප්‍රත්‍ය.
ෆෙරික් මෙතන තියෙන්නේ සූත්‍රය මොකද්ද? ටයිටනස්. එහෙනම් මෙතන තියෙන්න ඕනේ ධන 4 නෙවෙයි අඩු ඔක්සි කරන අවස්ථාව ධන 3. හරිද? ටයිටනික් ඉක්පත්ය තිබ්බනම් තමයි ධන 4 වෙන්නේ. එතකොට මෙතන සූත්‍රය වෙන්න ඕනේ. O3 එක Ti O3 ටයිස්. නේද? ඒක විශේෂයි ඒක රවුන්ඩ් කරගන්න මේ අස්තික් ප්‍රත්‍ය කතාව මතක තියාගන්න. මේක ඕනම. ඒ කරුණත් වෙන සැලකිල්ලට අරගෙන තියෙනවා. ඒතර උත්තරේ කීයද? 33ට උත්තරයක 4 එන්නේ එතකොට. ඉස් 4 ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා නොකරයිද කියලා අහන්නේ. අපි දන්නවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ ලෝහ. අලෝහ තමයි ප්‍රතික්‍රියා කරන්නේ. අලෝහ වලින් කාබන් නැහැ. අපි දන්නවා සල්ෆර්, ෆොස්ෆරස්, ක්ලෝරින්, බ්‍රෝමීන්, අයඩින් සම්බන්ධ කට්ටිය ප්‍රතික්‍රියා කරනවා. ලෝහ වලින් ගත්තොත් උභයගුණී ලෝහ නම් ප්‍රතික්‍රියා කරනවා. මොකද උභයගුණී කට්ටිය අම්ලය බෂ්පය දෙකම එක්ක ප්‍රතික්‍රියා කරනවා. බෙරිලියම්, ඇලුමිනියම්, සිංක්, ටින්, ලෙඩ්. පළවෙනි එක උභයගුණී ලෝහයක් ගැන ප්‍රතික්‍රියා කරනවා. දෙවෙනි එක අයඩින් හැලජනයක් ප්‍රතික්‍රියා කරනවා. තුන්වෙනි එක මැග්නීසියම් ලෝහයක් ප්‍රතික්‍රියා කරන්නේ. හතරවෙනි එක ක්ලෝරින් සම්බන්ධ කෙනෙක් ප්‍රතික්‍රියා කරනවා. පස්වෙනි එක සිංක් උභයගුණී ලෝහයක් ප්‍රතික්‍රියා කරනවා. එනම් ප්‍රතික්‍රියා නොකරන්නේ මැග්නීසියම් එක්ක උත්තරය අංක 3. 35 සල්ෆියුරික් අම්ලය හා සම්බන්ධ ප්‍රකාශන වලින් කුමන ඒවා සත්‍ය වේද? පළවෙනි කියන්නේ ඔක්සිකාරකයක්. ඔක්සිකාරකයක් කියන්නේ මොකද්ද? ඔක්සිහරණය. සල්ෆියුරික් ඔක්සිහරණය වෙන්න පුළුවන්ද? පුළුවන්. ඔක්සිහරණය තමයි වෙන්නේ. සල්ෆියුරික් අම්ලය ආකාර දෙකකට හැසිරෙනවා. ඔක්සිහරණය වෙමින් ඔක්සිකාරකයක් ලෙසත් ඒ වගේම සංයෝගයක ජලය ඉවත් කරමින් විජල කාරකයක් ලෙසත් හැසිරෙනවා. නම් මේ ප්‍රකාශය හරි. අයන් පයිරස් වලින් ආරම්භ කරමින් මේ නිෂ්පාදනය කළ හැකියි. සල්ෆියුරික් අම්ල නිෂ්පාදනයත් මම ඔයගොල්ලන්ට පී ගොනු වේදීම කිව්වා. මුලින්ම කරන්නේ SO2 හදාගන්න එක. සල්ෆර් ඔක්සිජන්ගේ දහනය කරලා SO2 හදා ගන්නත් පුළුවන්. ඒ වගේම H2S දහනය කරලා SO2 හදා ගන්න පුළුවන්. ඒ වගේම කිව්වා ඕනෑම ලෝහ සල්ෆයිඩයක් නේද? ඕනෑම ලෝහ සල්ෆයිඩයක් දහනය කරලත් හදා ගන්න පුළුවන්. එහෙනම් අයන් පයිරයිඩ්ස් ගත්තොත් Fe2 ගත්තොත් එහෙම මෙයාගෙනුත් අපිට සල්ෆර් ඉන්න ඕනම ලෝහ සල්ෆයිඩයකිනුත් ගන්න. මෙතන FeO ලැබෙනවා. ඕන්න වැඩිපුර ප්‍රතික්‍රියා කළා Fe2O3 දක්වා යන්න. ඒ ප්‍රකාශයත් හරි. මොකද ඕනෑම ලෝහ සල්ෆයිඩයක් දහනය කරලා හදා ගන්න පුළුවන්. A B දෙකම හරි. C කියනවා නයිට්‍රික් අම්ලය සමග සල්ෆියුරික් රත් කිරීමෙන් ඒ පරීක්ෂණාගාරයේදී පිළියෙල කරගත හැකියි. අපි දන්නවා සාන්ද්‍ර නයිට්‍රික් සහිත ඒවා කොහොමදත් පරීක්ෂණාගාර තත්ත්වයට රත් කරන්නේ නැහැ. දැන් මේ දෙන්න ගැන පොඩ්ඩක් කතා කරමු. මේක වැරදි. කොහොමද පරීක්ෂණාගාරයේ තත්ත්වයට ඒක කරන්න බෑ අපිට සාමාන්‍ය තත්ත්වයට. ස්ෆෝට නැති වෙන ප්‍රතික්‍රියාවක් වෙනවා. නයිට්‍රික් රත් කිරීම කොහොමදවත් අපි සිද්ධ කරන්නේ නැහැ. සල්ෆියුරික් නයිට්‍රික් අතර ප්‍රතික්‍රියාව ඕගොල්ලන්ට අහු වෙන තැනක් තියෙනවා. ඕගනික් වල අහු වෙනවා මේක බෙන්සීන් නයිට්‍රෝකරණ යාන්ත්‍රණයේදී. නයිට්‍රෝකරණ යාන්ත්‍රණයේදී මොකද්ද වෙන්නේ? සල්ෆියුරික් ආම්ලය H+ පිට කරමින් අම්ලයක් ලෙස හැසිරෙනවා. නයිට්‍රික් අම්ලය බාෂ්පයක් ලෙස හැසිරෙනවා. අපි සාමාන්‍යයෙන් දන්නවා නයිට්‍රික් කියන්නේ අම්ලයක් කියලා. එහෙනම් නයිට්‍රික් කියන්නේ උභය ප්‍රෝටික ප්‍රභේදයක්. උභය ප්‍රෝටික ප්‍රභේදයක්. මේක අපි සමතුලිතතාවයේදී කතා කරා උභය ප්‍රෝටික ප්‍රභේදයට තේ.
නයිට්‍රික් අම්ලය ගැන. උභය ප්‍රෝටිකයි කියන්නේ මොකද්ද? අම්ලයක් ලෙස මෙන්ම බස්මයක් ලෙසද හැසිරෙන්න පුළුවන් කට්ටිය තමයි උභය ප්‍රෝටික කියන්නේ. උභය ගුණී කියන්නේ අම්ල එක්කත් ප්‍රතික්‍රියා කරන්න පුළුවන්, බස්ම එක්කත් ප්‍රතික්‍රියා කරන්න පුළුවන් කට්ටිය තමයි උභය ගුණී වෙන්නේ. පැහැදිලිද? දැන් ඒ කරුණ පොඩ්ඩක් මතක තියාගන්න. මෙතනින් තමයි අර බෙන්සීන් නයිට්‍රෝකරණේ NO2 ධන හැදුනේ. ඕනනම් දැන් අද ඔයගොල්ලන්ට පුළුවන් ඊට පස්සේ බෙන්සීන් සම්බන්ධ යාන්ත්‍රණ බලන්න. D කොටස නයිට්‍රික් අම්ලය සමග ප්‍රතික්‍රියා කර NO2 සාදන විට ඒ ඔක්සිහරණ ප්‍රතික්‍රියාවක්. මෙයා නයිට්‍රික් එක්ක NO2 ද හදන්නේ නෑ, NO2 ධන හදන්නේ. මතකයිනේ? නයිට්‍රික් කොන ඉන්නවා. මොකද්ද උනේ මේ යාන්ත්‍රණය පොඩ්ඩක් මතක් කරගන්න. සල්ෆියුරික් අම්ලය S+ ගන්නවා සල්ෆියුරික් අම්ලයෙන් මෙයා. මෙතන HSO4 මයිනස් ඇති වුණා. එතකොට මෙතනින් ආවේ නයිට්‍රජන් ට දාන්න මෙහෙම සංඥාවක්. එතන ඔක්සිජන්ට ධන ආරෝපණයක් වෙනවා. මෙහෙම එකක්. ඔක්සිජන් මත ධන ආරෝපණ පැවතීම අවස්ථාව හින්දා මොකද්ද වෙනවා කිව්වේ? මෙයා මෙතනට බන්ධනය කඩනවා. මෙයා ඉවරයි. ඒතරන්නේ NO2 ධනයි ජලයයි හැදෙනවා. මේකෙදී අපි කිව්වා සල්ෆියුරික් අම්ලය උත්ප්‍රේරකයක් විදිහට ක්‍රියා කරනවා කියලා. බෙන්සීන් නයිට්‍රෝකරණ යාන්ත්‍රණය. එහෙනම් NO2 හැදෙනවා කියන එක වැරදි. NO2 ධන තමයි හැදෙන්නේ. එහෙනම් උත්තරේ වෙන්නේ 35ට අදාළව AB උත්තරේ අංක 1. AB හරණ 1නේ. එතන ඕගනික් කොටසකුත් සම්බන්ධ වුණා මේ අවසාන කොටස. 36 වෙනි ප්‍රශ්නය මිනිරන් සම්බන්ධයෙන් අහලා තියෙන්නේ. මිනිරන් සම්බන්ධව සත්‍ය එක අහන්නේ. ඒ යෝධ අණුක ව්‍යුහයක් ලෙස තිබේලු. මොකද්ද මිනිරන් දියමන්ති දෙකේම අපි දන්නවා දෙන්නම යෝධ අණුක. එතනින් දියමන්ති ගත්තොත් ත්‍රිමාන, මිනිරන් ගත්තොත් දිමාන. හැබැයි මෙතන ත්‍රිමාන දිමාන කියන වචනේ භාවිතා කරලා නැහැ. අපි දන්නවා මේක හදද්දි කාබන් චඩස්ත්‍රාකාර මේ විදිහේ යුග විදියට ඉන්නේ. කාබන් පරමාණුවක් තව කාබන් පරමාණු 3ක් එක්ක බැඳලා තියෙන්නේ. මේ පරමාණු ගත්තොත් 3යි. බාහිර කවච ඉලෙක්ට්‍රෝන 4ක් ඉන්නවා. 3යි බන්ධනයට සහභාගී වෙන හැම කාබන් එකකින්ම ඉලෙක්ට්‍රෝනයේ ගානේ උදාහරණ. මේක යෝධ දිමාන අණුක දැලිසක්. හැබැයි දියමන්ති කියන්නේ ත්‍රිමාන ව්‍යුහ. මේක දිමාන. තල දෙකයි. මේ විදියට ස්තරයක් විදියට ඉන්න කෙනෙක් තව මේ විදියටම බැඳුණු ස්තරයක් එක්ක දුබල වැන්ඩවාල් ආකර්ෂණ බල මගින් බැඳීලා තමයි හැදිලා තියෙන්නේ. මේ විදියට හැදිලා තියෙන එක මෙන්න මේ ස්තර අතර දුබල වැන්ඩවාල් ආකර්ෂණ බල තියෙනවා. එහෙනම් පළවෙනි ප්‍රකාශය යෝධ අණුක ව්‍යුහයක් කියන එක හරි. මෙතන ත්‍රිමාන තිබ්බනම් වැරදි. දැන් පළවෙනි ප්‍රකාශය හරි. D කියන්නේ ස්තරීය දරිසක්. ඔව් ස්තර විදියට තමයි තියෙන්නේ. විද්‍යුත් කුසන්නායකයකි. වැරදි. විදුලිය සන්නායනය කරනවා. මේක විද්‍යුත් සන්නායක. විද්‍යුත් සන්නායක වෙන්න හේතුව තමයි කාබන් පරමාණු ලක් වෙලා තියෙන මොන මොහුකරණයටද? sp2 මොහුකරණය. ඇයි? ඉලෙක්ට්‍රෝන 4ක් ඉන්නවා කාබන් වලට 3යි බන්ධනවලට සහභාගී කරන් ඉන්නේ. අර ඉතුරු ඉලෙක්ට්‍රෝනේ බන්ධනවලට සහභාගී නොවුණු ඉලෙක්ට්‍රෝනේ හින්දා විදුලිය සංයනය කිරීමේ හැකියාව ලැබිලා තියෙනවා. දී ගත්තොත් ඒ ස්නේහකයක් ලෙස ක්‍රියා කරයි කියලා තියෙනවා. ඔව් මේක
ස්තර දුබල වැන්ඩවල් ආකර්ෂණ බල වලින් හැදලා තියෙන හින්දා ස්තර අතර චලනය වෙන්න පුළුවන්. ස්තර අතර චලනය වෙන්න පුළුවන්. ඒකින්ද පෘෂ්ඨ ගෙවෙන තැන් වලට මේ මින්රන් යොදනවා. එහෙනම් ඒ ප්‍රකාශයත් හරි. ඊත් එතකොට A B D තුනම හරි. එතකොට උත්තරේ අංක 5යි. 37 අපි කලින් කතා කරමු එකක්. 14 මේ පේපර් එකේ 4 වෙනි ප්‍රශ්නයටත් පාස් පේපර්ස් වල ඇවිල්ලා තිබුණා. අනේ එකම ටික කරකිලා තියෙන්නේ. ඒ ප්‍රශ්නම රිපීට් වෙච්ච අවස්ථා තියෙනවා. ඇමෝනියම් ක්ලෝරයිඩ් අහලා තියෙනවා. මැග්නීසියම් එක්ක ප්‍රතික්‍රියාව. මේක කතා කරද්දී අපි කිව්වා ඇමෝනියම් ක්ලෝරයිඩ් හිතන්න කොහොමද හැදිලා තියෙන්නේ කියලා. ඇමෝනියම් ක්ලෝරයිඩ් හැදලා තියෙන්නේ ඇමෝනියා හා HCl ප්‍රතික්‍රියාවෙන් තමයි ඇමෝනියම් ක්ලෝරයිඩ් ලැබෙන්නේ. ඇමෝනියම් ක්ලෝරයිඩ් මොන වගේද කියන එක තීරණය වෙන්නේ එය හැදෙන්න දායක වෙච්ච කට්ටිය මත. ඇමෝනියා කියන්නේ දුබල භස්මයක්. HCl කියන්නේ ප්‍රබල අම්ලයක්. එතකොට ඇමෝනියම් ක්ලෝරයිඩ්ට ලැබෙන්නේ ප්‍රබලයාගේ ලක්ෂණ. මේක ආම්ලිකයි. මෙයා දුබල ආම්ලික කෙනෙක්. එහෙනම් නිකන් හරියට ලෝහයකට අම්ලයක් දැම්මා වගේ. ලෝහයකට අම්ලයක් දැම්මොත් හයිඩ්‍රජන් පිට වෙනවා. මැග්නීසියම් ක්ලෝරයිඩ් එක්ක හයිඩ්‍රජන් පිටවීම අනිවාර්යෙන් වෙනවා. ඉන්න NH4+ ඉඳලා ඇමෝනියා පිට වෙනවා. ඔය ප්‍රතික්‍රියාව වගේම එකක් අපි කලින් කතා කරා. 4 වෙනි ප්‍රශ්නේ මේ පේපර් එකේ. තව ඉස්සරහටත් මේ වගේ ප්‍රශ්න ගොඩාක් අහුවෙයි. ඒතකොට 37ට අදාළව උත්තරේ කීයද? හයිඩ්‍රජන් ඇමෝනියා මැග්නීසියම් ක්ලෝරයිඩ් තියෙන උත්තරේ අංක 3. ඉස් 8 වෙනි ප්‍රශ්නය. මින් කුමක් ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා නොකරයි. අපි කිව්වා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ අලෝහ. හැබැයි කාබන් කියන අලෝහය ප්‍රතික්‍රියා කරන්නේ නැහැ කියලා. ඒ වගේම උභයගුණී ලෝහ අම්ලය භස්මයි දෙකම එක්ක ප්‍රතික්‍රියා කරනද කොහොමද මේ දේ. දැන් ප්‍රශ්න කීයක මේක යෙදුනද බලන්න. මේ එක පිළිවෙලකට දීලා තියෙන්නේ පාස් පේපර්ස් වල නිතරම පහුගිය ප්‍රශ්න පත්‍ර ආරම්භ කරන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ මේවම තමයි අහලා තියෙන්නේ. සිලිකන් එක්ක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතික්‍රියා කරාම මොකද්ද වෙන්නේ? සෝඩියම් සිලිකේට් හැදෙනවා. Na2SiO3. මෙන්න මේ හින්දා තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තුනී වීදුරු බෝතල් වල ගබඩා කරන්නේ. වීදුරු බෝතල් වල සිලිකා තියෙනවා. වීදුරු හදන්නේ යොදා ගන්නවා. ඒක එක්ක ප්‍රතික්‍රියා කරනවා. ඔය හේතුව හින්දා තමයි අනුවාපන කරද්දී බියුරෙට්ටුවේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පුරවන්නේ නැත්තේ. බියුරෙට්ටුව තුනීනේ වීදුරු වල ඝනකම ගොඩාක් අඩුයි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මොත් එimhe සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. ඒකට තව හේතුත් අපි අනුවාපන වලදී කතා කරා වලත් එක්ක. සිංක් කොහොමත් උභයගුණී එනම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතික්‍රියා කරනවා. අපි දන්නවා සිංක් හයිඩ්‍රොක්සයිඩ් එයා හදනවා. එයා වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරනවා. මොකද මෙයාත් උභයගුණී හින්දා. Na2 මේවා එන විදි ඔක්කොම මම කියා දුන්නා. ඇලුමිනියම් ඉතින් උභයගුණී ලෝහයක්. එහෙනම් එයා එක්ක ප්‍රතික්‍රියා කරනවා. ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් එක හදනවා. උභයගුණී ලෝහවල ලෝහ හයිඩ්‍රොක්සයිඩත් උභයගුණී. එහෙනම් මෙතන ඇලුමිනේටය දක්වා පත් වීම සිද්ධ වෙනවා. මේවා කෙටි ක්‍රම කියා දුන්නා සංයෝග ලියන විදිහ. ඇස්ටටීන් අයඩීන්ට පල්ලෙහෙන් ඉන්න කෙනෙක් හැලජනයක්. එහෙනම් මෙයත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරනවා කියලා දැනගත්තාම ඇති. අර වගේ ප්‍රතික්‍රියා දැනගන්න ඕනේ අපිට නිර්දේශය තියෙන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් Cl2 Br2 I2 සමග ප්‍රතික්‍රියා ටික විතරයි. හරිද? ඇස්ටටීන් ඉන්නේ අයඩීන්ට පහලින් ඒකින්ද එයා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියාවක් වෙනවා කියලා මතක තියාගන්න. යකඩ යකඩ කියන්නේ ලෝහයක්. ලෝහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ලෝහ අතරින් උභයගුණී ලෝහ විතරයි ප්‍රතික්‍රියා කරන්නේ. මොකද උභයගුණී ලෝහ අම්ල වාෂ්ප දෙගොල්ලොම එක ප්‍රතික්‍රියා කරන හින්දා. ඉස් 9 වෙනි ප්‍රශ්නයට යමු. 39
නයිට්‍රික් අම්ලය ගැන අහන්නේ. අපි දන්නවා නයිට්‍රික් අම්ලයට පුළුවන් වෙන්නේ ඔක්සිහරණය විතරයි. ඔක්සිකරණය වෙන්න බෑ. මම කතා කරා තියරි වලට. ඔක්සිහරණයම විතරයි. මොකද උපරිම ධන පහේ ඉන්නේ. මොකද නයිට්‍රික් අම්ලයේ හයිඩ්‍රජන් පිට වෙන්න බෑ අර ඇමෝනියා වල වගේ. ඒකත් අපි කතා කරා. මොකද ඔක්සිකාරක අම්ල මේවා. ඒවල ඔක්සිකාරක විදිහට විතරයි හැසිරෙන්නේ. NO2 පිටවීමම විතරයි වෙන්නේ. එහෙනම් පළවෙනි ප්‍රකාශයේ තියෙන ඔක්සිහාරකයක් ලෙස හැසිරෙන්නම බෑ. එහෙනම් මේ ප්‍රකාශය වැරදි. දෙවෙනි එක ඔක්සිකාරකයක් ලෙස හැසිරෙන්න පුළුවන් ඕන අපි ප්‍රතික්‍රියා වලට උදාහරණයක් කතා කරා. ඇමෝනියා වලින් ආරම්භ කරමින් නිෂ්පාදනය කළ හැකියි. අපි නයිට්‍රික් අම්ල නිෂ්පාදනය කරේ මොකද්ද මුලින්ම? NO2 හදාගත්ත ඇමෝනියා දහනය කරලා NO2 ජලය ඊට පස්සේ මොකද්ද කරේ? NO හැදුනේ NO ජලය මෙයා වැඩිපුර ඔක්සිජන් තිබ්බොත් තමයි NO2 එක්ක ප්‍රතික්‍රියා කරලා NO2 වෙන්නේ නේද? ඒ අපට ඕන නම් NO2 පුළුවන් කෙලින්ම ජලයේ දිය කරන්න. අපි නිෂ්පාදනය කතා කරා. එතකොට ධන 4ට අදාළව ලැබෙන කෙටි ක්‍රමත් කිව්වා HNO2 ධන HNO3 මේ ලැබෙන HNO2 තුනක් එකට එකතු වෙලා HNO3 NO ජලය හැදෙන්න පුළුවන් කියලාත් කිව්වා. මේ දෙකම වෙනකොට ඕනනම් ලියන්න පුළුවන් කිව්වා. මේ ලැබුණු NO2 වැඩිපුර ඔක්සිජනුයි ජලය එක්ක ප්‍රතික්‍රියා කරලා එකපාරම HNO3 ලැබෙනවා කියලා කියන්න පුළුවන් කියලා. නේද? එහෙනම් මේක ඇමෝනියා වලින් ආරම්භ කරමින් නිෂ්පාදනය කරන්න පුළුවන් කියන එක හරි. දී ප්‍රකාශයේ කියන ඇමෝනියම් සල්ෆයිඩ් සමග ප්‍රතික්‍රියා නොකරයිලු. සල්ෆයිඩයක් ඉන්නේ. සල්ෆයිඩයට පුළුවන් සල්ෆර් බවට ඔක්සිකරණය වෙන්න. එයාට ඕනනම් තවදුරටත් SO2 වෙන්නත් පුළුවන්, H2SO4 වෙන්නත් පුළුවන්. මේවා අපි කතා කරා. තවදුරටත් එයාටපත් වෙන්න පුළුවන්. මොකද ඍණ දෙකේ ඉන්නේ. බිඳුවේ සල්ෆර් වෙන්න පුළුවන්. උණු සාන්ද්‍ර අවස්ථාවේ නයිට්‍රික් දාද්දී SO2 වෙලා H2SO4 දක්වා යන්න පුළුවන් නයිට්‍රික් එක. එයා අවම ඔක්සිකරණ අවස්ථාවෙන් ඉඳන් වැඩි වෙනවා. ඔක්සිකරණය වෙනවා. නයිට්‍රික් අම්ලය කරන්නේ NO2 බවට ඔක්සිකරණය වීම. එහෙනම් දී ප්‍රකාශය වැරදි. ඇමෝනියම් සල්ෆයිඩ්ගේ සල්ෆයිඩ් එක රෙඩොක්ස් ප්‍රතික්‍රියා කරනවා. ඒතර උත්තරේ හරියන්නේ BC. BC හරිය කියන උත්තරය අංක 2. අත්තරස් වෙනි ප්‍රශ්නේ. ඇමෝනියා ඔක්සිකාරකයක් ලෙස ප්‍රතික්‍රියා. මේක දැන් කී පාරක් කතා කරාද කියලා ඔන්න මතක ඇති. ඇමෝනියා HCl එක ප්‍රතික්‍රියා පළවෙනි එක තියෙන. එතන ඇමෝනියා කවුද වෙන්නේ? ඇමෝනියා HCl අතර ප්‍රතික්‍රියාවේදී ආම්ල භස්ම ප්‍රතික්‍රියාව. ඇමෝනියා භස්මයක් වෙනවා HCl ආම්ලයක්. දෙවන ප්‍රතික්‍රියාව මොකක්ද කියලා තියෙන්නේ? සංගත සංකීර්ණ සාධාරණයක් ලෙස තමයි ඇමෝනියා ප්‍රතික්‍රියා කරලා තියෙන්නේ නේද? සංගත සංකීර්ණ සාධාරණයක් නැත්නම් ලිගණයක් ලෙස. උන අන්න ඉතින් ඕන එක තියෙනවා. සක්‍රිය ලෝහයක ප්‍රතික්‍රියාව කියලා අපි කිව්වනේ. මොකද ඉන්න හයිඩ්‍රජන් ඉන්නේ ධන එකේ. එයාට පුළුවන් ඔක්සිකරණය වෙන්න, ඔක්සිහරණය වෙන්න. ඔක්සිහරණය වෙලා එයාට පුළුවන් ඔක්සිකාරකයක් ලෙස හැසිරෙන්න. නම් මෙන්න උදාහරණ. උත්තරය අංක 3 එනවා එතකොට. හතරවෙනි එකේ ඇමෝනියා වලින් නයිට්‍රජන් පිටවීම තියෙන්නේ. මේක ඔක්සිකරණයට ඒ කියන්නේ ඔක්සිහාරකයක් ලෙස හැසිරීමට තමයි මේක තියෙන්නේ කියලා. 40ට 3 41 වෙනි ප්‍රශ්නය සංගත සංකීර්ණය දීලා තියෙනවා ඇමෝනියා එක්ක හදන මේකට දානවලු තනුක නයිට්‍රික් අම්ලය කරන්නේ මොකද්ද මේ කියන බාෂ්පික කොටසත් එක්ක ප්‍රතික්‍රියා කරනවා නයිට්‍රික් ඇමෝනියම් නයිට්‍රේට් හදනවා එතන එතකොට මෙතනින් ඉතුරු වෙන්නේ AgCl කියන්නේ නයිට්‍රික් හීදිය නොවන අවක්ෂේපයක්. මෙයා අණුක HNO3 හීදිය නොවේ. එහෙනම් ඉතුරු වෙන්නේ AgCl කියන මොකද්ද? සුදු පාට අවක්ෂේපය. අපි දුන්නා
තනුක නයිට්‍රික් එකේ දිනන අවක්ෂේප 5ක් AgCl AgBr AgI lead chloride barium sulfate. එතන ඒ කට්ටිය තනුක නයිට්‍රික් එකේ දිය වෙන්නේ. දැන් මෙතන වෙන්නේ නිරීක්ෂණය සුදු අවක්ෂේපයක් සෑදී උත්තරය අංක 4. දෙක බේරියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය සමග අවක්ෂේප නොදෙන්නේ බේරියම් ක්ලෝරයිඩ් මුල් එක සල්ෆියුරික් දාලා තියෙනවා සල්ෆියුරික් තමයි හැදෙන්නේ මොනවද බේරියම් සල්ෆේට් හැදෙන අවක්ෂේප සිල්ල නයිට්‍රේට් දානවා සිල්ල නයිට්‍රේට් දැම්මම මොකද වෙන්නේ AgCl සුදු පාට අවක්ෂේපය කාබොනික් අම්ලය දානවා barium carbonate අවක්ෂේපය හැදෙනවා sodium hydroxide දානවා barium hydroxide ජලීය ද්‍රාවණය අනිත් කෙනාගෙන් එන්නේ sodium hydroxide ජලීය ද්‍රාවණය එතකොට ඒකේ අවක්ෂේපය හැදෙන්නේ හතරවෙනි උත්තරෙත් හරි පහත් හරි එතන උත්තර දෙකක් තියෙනවා සින්සියම් නයිට්‍රේට් කියන්නේ බේරියම්ගේ නයිට්‍රේට් ඒක ඍණාරෝපිත ඇනායනික OH- හැර අපි කිව්වා කොහොම ජලයේ ද්‍රාවය කොහොම පළවෙනි කාණ්ඩයේ හැමෝම ජලයේ ද්‍රාවය නම් එතනත් ඒකත් උත්තරේ හරි උත්තර දෙකක් තියෙනවා 4 5 දෙකම හරි 43 වෙනි ප්‍රශ්නය එකම වායුවේ ඵලයේ වශයෙන් ඔක්සිජන් ලබා දෙන්නේ පළවෙනි කාණ්ඩය ගත්තොත් ඕනෑම නයිට්‍රේටයක් රත් කරාම අපි කරුණුත් මේ වගේ එකක් කතා කරා ඔක්සිජන් පිට වෙනවා කියලා කිව්වා ආයේ වගේ පළවෙනි කාණ්ඩේ ක්ලෝරේට රත් කරාම ඔක්සිජන් පිට වෙනවා ඒව නම් එකම වායුමය ඵලය දෙවන කාණ්ඩේ ගත්තොත් විද්‍යුත් රසායනික මැද දෙවන හා ඩී ගුණය කීප දෙනෙක් ඉන්න විද්‍යුත් රසායනික මැද කට්ටියගේ නයිට්‍රේට රත් කළොත් මොකද වෙනවා කිව්වේ ඔක්සයිඩේ දක්වාපත් වෙලා NO2O2 දෙකම දෙනවා පුවා ආය සුපර් ඔක්සයිඩ ගත්තොත් එහෙම සුපර් ඔක්සයිඩයක් රත් කරාම අනිවාර්යයෙන්ම ඔක්සිජන් පිට වෙනවා කියලා කිව්වා ඒ වගේම විද්‍යුත් රසායනික 15ම කට්ටිය ගත්තොත් විද්‍යුත් රසායනික 15ම මර්කරි සිල්වර් ප්ලැටිනම් අවුරන් ගත්තොත් එහෙම ඒගොල්ලොන්ගේ සංයෝග රත් කරාම ඔක්සිජන් පිටවීම සිද්ධ වෙනවා හැබැයි මේ ප්‍රශ්නේ අහන්නේ එකම වායුමය ඵලයේ විදිහට ඔක්සිජන්ම විතරක් පිට කරන එක තමයි අහලා තියෙන්නේ. පළවෙනි එක පොටෑසියම් නයිට්‍රේට් හරි නයිට්‍රේට් තාප වියෝජන ඔක්සිජන් විතරයි එකම වායුමය. ක්ලෝරේට ගත්තත් ඔක්සිජන් විතරයි එකම වායුමය ඵලය. කැල්සියම් නයිට්‍රේට් ගත්තොත් එම නයිට්‍රේට් තාප වියෝජනයෙන් ඔක්සිජන්ට අමතරව NO2 පිට වෙනවා වායුව. එකම වායුමය ඵලය ඔක්සිජන් නෙවෙයි. ඊගත් කැල්සියම් කාබනේට් කාබනේටයෙන් තාප වියෝජනයෙන් ඔක්සයිඩයයි කාබන් ඩයොක්සයිඩ් ලැබෙන්නේ එහෙනම් වැරදි එක. AB හරි උත්තරය අංක 1. හතරෙස් හතරවෙනි ප්‍රශ්නය දාන ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. කාණ්ඩේ 15ට ගුණ විචලනයක් අහලා තියෙන්නේ. පළවෙනි එක කියලා තියෙනවා කාණ්ඩේ ආතේ ශාර පාංශු ලෝහ ශාර ලෝහ කියන්නේ පළවෙනි කාණ්ඩේ නේ ශාර පාංශු ලෝහ කියන්නේ දෙවෙනි කාණ්ඩේ. බෙරිලියම් මැග්නීසියම් කැල්සියම් ස්පොන්ජියම් බේරියම් කාණ්ඩේ 15ට ලෝහමය ගුණ වැඩි වෙනවා. ඕනෑම කාණ්ඩයක 15ට ලෝහමය ගුණ වැඩි වෙනවා. ඒක හරි. ලෝහක ගුණ වැඩි වෙයි. ඇයි මේ ලෝහමය ගුණ වැඩි වෙන්නේ? කාණ්ඩේ 15ට යත්න ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීම පහසුයි. ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීම පහසුයි කියන්නේ මොකද්ද? කැටායන සෑදීම පහසුයි. ධනායන සෑදීම පහසුයි.
ධනායන හදන්නේ ලෝහක ගුණයක්නේ කැටයන සෑදීමටදී හැකියාව. එහෙනම් ඉතින් ඕනෑම කාණ්ඩයක පහළට ලෝහමය ගුණ වැඩි වෙනවා. එහෙනම් මේ ප්‍රකාශය හරි. B වායමය අවස්ථාවේ ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කිරීමේ නැඹුරුව වැඩි වේ. වායමය අවස්ථාවේ ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කිරීම මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීම පහසුයි ඇයි? ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීමේ පහසුව ගත්තොත් පහළට වැඩි වෙනවා. ඇයි? නෂ්ටියට තියෙන දුර වැඩි. නෂ්ටිය තමයි ඉලෙක්ට්‍රෝන බඳවාගෙන ඉන්නේ. ඇයි නෂ්ටිය ධනාරෝපිතයි ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිතයි. අරය වැඩි වෙන හින්දා ඉලෙක්ට්‍රෝනයට නෂ්ටියට දුර වැඩි වෙනවා. එතකොට ඉලෙක්ට්‍රෝනය නෂ්ටියට තියෙන බැඳීම අඩුයි. ඉලෙක්ට්‍රෝන ඉවත් කරන්න ලේසි. ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීම නැඹුරුතාවය වැඩි වෙනවා. C පළවෙනි අයනීකර ශක්තිය වැඩි වේ. අයනීකර ශක්තිය කියන්නේ මොකද්ද? වායුමය අවස්ථාවේ ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කිරීම තමයි. උඩ එකම තමයි මේ තව විදිහකට දීලා තියෙන්නේ. වායුමය අවස්ථාවේ ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කිරීම කියන්නේ අයනීකරණය. අයනීකර ශක්තිය වැඩි වුණාද? නෑ. අයනීකරණ ශක්තිය අඩු වෙනවා. ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීමේ හැකියාව වැඩි වුණා. එහෙනම් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරන්න දෙන්න ඕන ශක්තිය අඩු වෙනවා. ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීමට ලබා දිය යුතු ශක්තිය කාණ්ඩයේ පහළට අඩුයි. ඇයි? නෂ්ටියට තියෙන දුර වැඩි, ඉලෙක්ට්‍රෝන නෂ්ටියට තියෙන බැඳීම අඩුයි. එහෙනම් ඒක වැරදි. දී ප්‍රකාශය ගත්තොත් පරමාණුක තරම අඩු වේලු. අරය වැඩි වෙනවා. ඇයි? නිවාරක ආචරණයේ හින්දා ශක්ති මට්ටම් ගන්න වැඩි වීම බලපෑම වැඩි වුණ හින්දා. අරය වැඩි වෙද්දී පරමාණුක තරම මොකද වෙන්නේ? තරම කියන්නේ පරිමාව කියලා ගමුකෝ. 3න් 4යි 5R ගන්නේ. අරය වැඩි වෙනවා කියන්නේ පරිමාව කොහොමද වැඩි වෙනවා එහෙනම්? D වැරදි. එහෙනම් AB විතරයි හරි. උත්තරේ අංක 1. හතලිස් පස්වෙනි ප්‍රශ්නය 45 දීලා තියෙන කැල්සියම් කාබයිඩ් වලට ජලය දාන්න. කැල්සියම් කාබයිඩ් වලට අපි ජලයට ලියලා ඇති. ඒ වගේම D2O වලට ලියලා ඇති. මොකද්ද වෙන්නේ? HOH දාලා යන්න කිව්වා නේද? ඒතර එන්නේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩයි මද වශයෙන් ද්‍රාව්‍ය අවක්ෂේපය. C2H2 මතකද C2H2? ඇල්කයින අග්‍රස්ත හයිඩ්‍රජන් ඉන්නේ ඇල්කයින. ප්‍රතික්‍රියා සිදු නොවේලු වැරදි. ප්‍රතික්‍රියා සිද්ධ වෙනවා. පැහැදිලි ද්‍රාවණයක් ගැන දේලු වැරදි. පැහැදිලි ද්‍රාවණයක් නෙවෙයි මෙයා මද වශයෙන් ද්‍රාව්‍යයි. මද වශයෙන් ද්‍රාව්‍යයි. කුණු දියර කිරිපාට ගන්නන වායුවක්ද? කුණු දියර කිරිපාට ගන්නන වායු දෙකයි ඉන්නේ කාබන් ඩයොක්සයිඩ් CO2. CO2 අනිත් එක මොකද්ද? SO2. ඔය දෙකනේ කුණු දියර කිරිපාට ගන්නන්නේ. කුණු දියර කියන්නේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් කාබන් ඩයොක්සයිඩ් එක කැල්සියම් කාබනේට් එක හැදලා කිරිපාට ද්‍රාවණයක් ගෙන දෙනවා. එතකොට SO2 එකට දැම්මොත් කැල්සියම් සල්ෆයිඩ් සුදු පාට අවක්ෂේපය ගෙන දීලා සිද්ධ කරනවා. 4 මෙය පොටෑසියම් පර්මැංගනේට් නිර්වර්ණ කරන අතර අවක්ෂේපයක් ලබා නොදෙන වායුවක් එක වේ. වැරදීන එක. පස්වෙනි ප්‍රශ්නය පස්වෙනි එක ඇමෝනියම් සිල නයිට්‍රේට් සමග අවක්ෂේපයක් ඇමෝනියම් සිල නයිට්‍රේට් සමග අවක්ෂේපයක් ඇති කරන වායුවක් ගැන දෙයි. අපි මේක නම් ඇත්තටම ඕගනික් වල කතා කරන්නේ අග්‍රස්ත හයිඩ්‍රජන් ඇති ඇල්කයින ගැන. මතකද? ආම්ලික හයිඩ්‍රජන් කියන්නේ ත්‍රිත්ව බන්ධනයේට සම්බන්ධිත කාබන්ට කෙලිව බැඳුණු කාබන් ටික න අපි අග්‍රස්ත හයිඩ්‍රජන් නේද? අග්‍රස්ත හයිඩ්‍රජන් වල දෙන්නෙක් ඉන්නේ මේකට සිල්ල ධනායන එකතු වෙන්න ඇමෝනිය සිල්ල නයිට්‍රේට් නැත්නම් ටොලරන්ස් ප්‍රතිකාරකයේ දැම්මොත් වෙන්නේ මොකක්ද? සිල්ල
අඩ්‍රස් හයිඩ්‍රජන් වෙනුවට තැන්පත් වෙලා මෙතන අවක්ෂේපයක් ඇති වෙනවා. මේ විදිහට තව අවස්ථාවක් කරා ඇමෝනිය Q+ ක්ලෝරයිඩ් එක්ක කොපර්ත් මේ විදිහට සම්බන්ධ වෙලා අපි කතා කරලා රතු දුර අවක්ෂේපයක් ඇති වෙනවා කියලා. ඒක ඇත්තටම ඉතින් ඕගනික් කරන කම. හරිද? එහෙනම් උත්තරය අංක 5 තමයි හරි. එතන අවක්ෂේපයක් ඇති කරනවා. 46 වෙනි ප්‍රශ්න. 46 මැග්නීසියම්, කැල්සියම්, ස්ට්‍රෝන්චියම්, බේරියම් සම්බන්ධ වහන්නේ පරමාණු ක්‍රමාංකය වැඩි වෙන විට. පරමාණු ක්‍රමාංකය වැඩි වෙන්නේ කොහෙටද? කාණ්ඩයේ පහළට. කාණ්ඩයේ පහළට ගුණ විචලනය අහන්න පුළුවන් තව විදියක් තමයි පරමාණු ක්‍රමාංකය වැඩි වෙන විට. ක්‍රෝමේට ජල ද්‍රව්‍යතාවය වැඩි වේලු. වැරදි. ක්‍රෝමේට, සල්ෆේට, සල්ෆයිඩ්ලා ඔක්කොම මොකද වෙන්නේ? පහළට යන විට අවක්ෂේප වෙනවා. බේරියම් ක්‍රෝමේට අවක්ෂේපයක් කහ පාට. ක්‍රෝමේට කහ පාට අවක්ෂේපයක් ඇති කරන්නේ ක්‍රෝමේටේ වර්ණය ගැන දෙනවා. එහෙනම් පළවෙනි ප්‍රකාශයෙන් වැරදි වැරදි එක අහන්න. පටන් ගත්ත ගමන් උත්තරය ආවා. දෙවෙනි එක අහන්නේ ලෝහයේ පරමාණු ක්‍රමාංකය වැඩි වෙනට සල්ෆේට ජල ද්‍රව්‍යතාවය අඩු වේලු. ඔව් ඉතින්. කාණ්ඩයේ පහළ සල්ෆේට අවක්ෂේප වෙන්නේ. ඊටු ඔක්කොම හරි වෙන්න බෑ. ඒක හරි. ලෝහයේ පරමාණු ක්‍රමාංකය වැඩි වෙන විට හයිඩ්‍රොක්සයිඩ් වල ජල ද්‍රව්‍යතාවය වැඩි වේලු. ඔව් හරි. බේරියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ ජලයේ ද්‍රාව්‍යයි. හයිඩ්‍රොක්සයිඩ් වල හැසිරීම සල්ෆේට, සල්ෆයිඩ්, ක්‍රෝමේට්ලගේ ප්‍රතිවිරුද්ධ වේ වෙන්නේ. උඩ ඉන්න මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්, බෙරිලියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප මැද මද වශයෙන් ද්‍රාව්‍ය යට හොඳටම ද්‍රාව්‍ය කට්ටිය ඉන්නේ. ලෝහයේ පරමාණු ක්‍රමාංකය වැඩි වෙනකොට කාබනේට වල තාප ස්ථායීතාවය වැඩි වෙයි. හරි. අපි කතා කරන්නේ වියෝජන උෂ්ණත්වය වැඩි වෙනවා. හේතුව තමයි ද්‍රවණශීලීතාවය වැඩි වෙලා බැඳීම වැඩි, වියෝජනය කරන්න අබාධ වෙන උෂ්ණත්වය වැඩි. ඒ කියන්නේ සංයෝගයේ තාප ස්ථායීතාවය වැඩි වෙනවා කාබනේට වල කාණ්ඩයේ පහළ. අයනික ප්‍රභේදවල ඔය ගුණාංගය තියෙනවා කියලා අපි කතා කරා. ඕකේ පැහැදිලි කිරීම අපි ජෙනරල් කෙමිස්ට්‍රි වලත් කරා. පේපර් ක්ලාස් එකේ. පස්වෙනි ප්‍රශ්නේ. ලෝහයේ පරමාණු ක්‍රමාංකය වැඩි වෙන විට කැල්සියම්, ස්ට්‍රෝන්චියම්, බේරියම් හි ඔක්සලේට් වල ජල ද්‍රව්‍යතාවය වැඩි වෙයි. ඒක පොඩ්ඩක් කතා කරමු. අපි කිව්වා කැල්සියම් ඔක්සලේට් කියන්නේ මොකද්ද? අවක්ෂේපයක්. ඔක බයෝ ළමයි නම් හොඳටම දන්නවා. වග්ගඩ වල තැම්පත් වෙන්නේ කැල්සියම් ඔක්සලේට් කිව්වා. ඊට පස්සේ ඉන්නේ ස්ට්‍රෝන්චියම් ඔක්සලේට් කියන්නේ මද වශයෙන් ද්‍රාව්‍ය කෙනෙක්. බේරියම් ඔක්සලේට් කියන්නේ ජලයේ ද්‍රාව්‍ය. ඉතින් කාණ්ඩේ මෙතන ඉඳන් කැල්සියම්, ස්ට්‍රෝන්චියම්, බේරියම් විදියට ජල ද්‍රව්‍යතාවය මොකද වෙන්නේ? වැඩි වෙනවා. හරි. එහෙනම් වැරදි ප්‍රකාශය පළවෙනි එක. ජල ද්‍රව්‍යතාවය කොටසෙන් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හරි 7 වෙනි ප්‍රශ්නය. SO2 මගින් මින් කුමක් ඔක්සිකරණය කළ හැකිද? නෑ SO2 ඔක්සිහරණය වෙන්න ඕන. SO2 ඔක්සිහරණය වෙන අවස්ථාව අපි කතා කරා. එකක් තමයි සක්‍රීය ලෝහය. නේද? මේක සල්ෆර් වෙන්න පුළුවන්. ධන 4 ඉඳන් බිඳුවට ඔක්සිහරණය වෙන්න පුළුවන්. එහෙනම් වැඩිපුර මැග්නීසියම් තිබ්බොත් මැග්නීසියම් සල්ෆයිඩය ඍණ 2ට ඔක්සිහරණය වෙන්න පුළුවන්. එකක් සක්‍රීය ලෝහ අනිත් අවස්ථාවක මොකද්ද? H2S එක. H2S එක ප්‍රතික්‍රියාවලදී දෙන්නම සල්ෆර් බවට ඔක්සිකරණ ඔක්සිහරණය. මෙයා ධන 4 ඉඳන් බිඳුවට ඔක්සිහරණය වෙනවා. මෙයා ඍණ 2 ඉඳන් බිඳුවටත් ඔක්සිහරණය. මේවා දීදාකරණ නෙවෙයි. දීදාකරණ කියන්නේ එකම කෙනා ඔක්සිකරණයටත් ඔක්සිහරණයටත් ලක් වීම. මෙතන වෙන්නේ ඔක්සිකරණයනුයි ඔක්සිහරණයනුයි දෙකෙන්ම ලැබෙන්නේ එකම ඵලය. පැහැදිලිනේ? එහෙනම් මෙතන ඉතින් පර්මැංගනේටත් එක්ක අපි දන්නවා පර්මැංගනේට ඔක්සිකරණය නෙවෙයි වෙන්නේ ඔක්සිහරණය. එතකොට ඉතින් SO2 වෙන්නේ මොකද්ද? සල්ෆේට් බවට ඔක්සිකරණය. එහෙනම් වැරදීනේ අපෙන් අහලා තියෙන්නේ. මේ දීලා තියෙන ප්‍රභේද වලින් ඔක්සිකරණ. එයා ඔක්සිහරණයක් වෙන්නේ. Cl2 ගත්තා Cl2 Cl- බවට ඔක්සිහරණය. Fe ධන දෙක ගත්තොත් Fe ධන දෙක එක SO2 සල්ෆර් කරන්නේ SO2ට ඔක්සිහරණය වෙන්න පුළුවන් සක්‍රීය ලෝහයක විතරයි. SO2 ගේ ඔක්සිහරණය සක්‍රීය ලෝහයක විතරයි නේද? ඒකත් වැරදි. H2S කියන හරි උත්තරේ තියෙනවා. නම් උත්තරය අංක 4. Fe ධන 3 ගත්තොත් Fe ධන 3 ධන 2 බවට ඔක්සිහරණය වෙලා SO2 සල්ෆේට් වෙන එක තමයි සිද්ධ වෙන්නේ. පැහැදිලිද? මේ ටික ඔක්කොම අපි කතා කරපුම තියරි. 48 වෙනි ප්‍රශ්නේ.
दिයදී වගන්තිය අතරින් පරමාණුවක් සම්බන්ධව අසත්‍ය එක අහන්නේ. අසත්‍ය වැරදි එක අහන්නේ. කිසියම් මූල ද්‍රව්‍ය පරමාණුවක තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යා සමානයි. ඔව්. පරමාණු වල ඉලෙක්ට්‍රෝන සමානයි හැම එකකම. හැබැයි වෙනස් වෙන්නේ මොනවද? නියුට්‍රෝන සංඛ්‍යා. හයිඩ්‍රජන්ගේ සමස්ථානික තුනක් ඇති වෙනවා වෙනස් නියුට්‍රෝන සංඛ්‍යා පැවතීමෙන් හින්දා. මේ හැමෝගෙම ප්‍රෝටෝන එකයි පරමාණු ක්‍රමාංකය කියන්නේ පහළ තියෙන එක. පරමාණු ක්‍රමාංකයට සමාන ප්‍රෝටෝන ගණනක් තියෙනවා. ආරෝපණයක් නැත්තම් පරමාණු ක්‍රමාංකයේ ඉන්න ප්‍රෝටෝන ගන්න ඉලෙක්ට්‍රෝන ගන්නට සමානයි. ආරෝපණ ඇති වෙන්නේ ඉලෙක්ට්‍රෝන හුවමාරු වීමෙන් හින්දා. ඉලෙක්ට්‍රෝනයක් පිට කරෝතින් ධන ආරෝපණයකුත් ඉලෙක්ට්‍රෝන ලබා ගත්තොත් ඍණාරෝපණයකුත් ඇති වෙනවා. ආරෝපණයක් නැහැ කියන්නේ පරමාණුනේ. පරමාණු වල නම් එන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යා එක සමානයි. පළවෙනි ප්‍රකාශය හරි. දෙවෙනි එක සෑම පරමාණුවක නියුට්‍රෝන සංඛ්‍යා සමානයි. නියුට්‍රෝන සංඛ්‍යා සමාන වෙන්නේ නැහැ. මෙතන නියුට්‍රෝන බිඳුවයි. මොකද ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන ගණන දර නියුට්‍රෝන ගණන. නියුට්‍රෝන බිඳුවයි මෙතන නියුට්‍රෝන එකයි මෙන්න නියුට්‍රෝන. මේ විදිහට එකම පරමාණු ක්‍රමාංකය තිබිලා වෙනස් ස්කන්ධ ක්‍රමාංකය තියෙනවට අපි කියනවා සමස්ථානික කියලා. සමස්ථානික ගත්තොත් සමස්ථානික වල නියුට්‍රෝන සංඛ්‍යාව එකිනෙකට වෙනස්. එහෙනම් දෙවෙනි ප්‍රකාශය තමයි වැරදි වෙන්නේ. 3 ප්‍රෝටෝන සංඛ්‍යා එක සමාන වේලු. හරි. ප්‍රෝටෝන සංඛ්‍යා එක සමාන පරමාණු වල. නියුක්ලියෝන සංඛ්‍යාව සමානයි. නියුක්ලියෝන කියන්නේ ප්‍රෝටෝන ගණන නියුට්‍රෝන ගණන. නියුක්ලියෝන ගණන වෙනස් තමයි ඉතින්. නියුට්‍රෝන සංඛ්‍යා එකිනෙකට වෙනස් වුණොත් නියුක්ලියෝන ගණන එකිනෙකට වෙනස්. එහෙනම් මේ ප්‍රකාශයත් හරි. කිසියම් මෝල් ද්‍රව්‍ය පරමාණු ක්‍රමාංකයේ මෝල් ද්‍රව්‍ය ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට සමානයි. පරමාණුවක නම් පරමාණු ක්‍රමාංකයට සමානයි තමයි ඉලෙක්ට්‍රෝන ගණන. හැබැයි අයන වල එහෙම වෙන්නේ නැහැ. අයන වල පරමාණු ක්‍රමාංකය අසමානයි ඉලෙක්ට්‍රෝන ගණනට. ඇයි ඒ? අයන වල ඉලෙක්ට්‍රෝන හුවමාරු වීම වෙලාවනේ. පරමාණුවක් ගත්තොත් පරමාණුවක පරමාණු ක්‍රමාංකය සමානයි ප්‍රෝටෝන ගණනට. ආරෝපණයක් නැති ඉඳ ප්‍රෝටෝන ගණන ඉලෙක්ට්‍රෝන ගණනට සමානයි. එහෙනම් උත්තරය අංක 2. අතලිස් 9 වෙනි ප්‍රශ්නය කාබන් හා ලෙඩ් ආවර්තා වගේ හතරවන කාණ්ඩයට අයත් මූල ද්‍රව්‍ය දෙකකි. මේ මූල ද්‍රව්‍ය දෙකේම ටෙට්‍රා ක්ලෝරයිඩ්. කාබන් ටෙට්‍රා ක්ලෝරයිඩ්යි ලෙඩ් වල එකයි. ආයනිකයිද? මේවා ආයනික නෙවෙයි මේවා සුවිසි වහන්දින පුළුවන් මේවා සාසංජය ඔක්කොම. ඇයි සාසංජය වෙන්නේ? විද්‍යුත් ඍණතාවය නිසා අඩුයි මේගොල්ලෝ අතර. කාබන් 2.5යි ක්ලෝරින් 3යි. නේද? විද්‍යුත් ඍණතා වෙනස අඩු වීම තමයි හේතුව. ඔබ දන්නවා විද්‍යුත් ඍණතාවය වෙනස වැඩි වෙන්න තමයි ආයනික ලක්ෂණ වැඩි වෙන්නේ. සාමාන්‍යයෙන් අපි කියනවා 1.7ට වඩා නැත්නම් 2.1ට වඩා වැඩි නම් කාලයක් ඔය 2.1ට වඩා වැඩි නම් තමයි ආයනික වෙන්නේ. සාමාන්‍යයෙන් අපි කියන්නේ විද්‍යුත් ඍණතාවය වෙනස 1.4ට වඩා වැඩි නම් ආයනික ලක්ෂණ පවතිනවා. මේවා ඊට වඩා වෙනස අඩුයි. ඊ ප්‍රකාශය හරි. දෙවෙනි ප්‍රකාශය හරි සාපංජය කියන එක. කාම රුෂ්ණත්වයේ ඝන ද්‍රව්‍ය අපි දන්නවා. කාම රුෂ්ණත්වයේ ඝන විදියට තියෙන්නේ. ඝන කියන්නේ මොනවද? තාපාංකය වැඩි කියන එක. ඝන විදියට තියෙන්නේ අයනික සංයෝග. මේගොල්ලෝ වායු විදියට ගොඩක් කලාවට ඉන්නේ. වායු නැත්නම් ද්‍රව විදියට. පැහැදිලි දෙන එකත් වැරදි. ජලය සම්පූර්ණයෙන් ද්‍රවණය වේලු. ජලය හොඳටම දියෙන ආයනික සංයෝග. ජලයේ ද්‍රාව්‍යයි ඉහළ ද්‍රවාංක තාපාංක පවතී. ඔය ඔක්කොම ලක්ෂණ තියෙන්නේ ආයනික සංයෝග. ආයේ ජලීය හෝ විලීන ද්‍රාවණ විදුලිය සන්නායනය කරයි. ඔය ඔක්කොම ආයනික සංයෝග වල ලක්ෂණ. දැන් උත්තරය අංක 2. අවසාන ප්‍රශ්නය. පහන්සිල් පරීක්ෂණ ගැන පා සඳහන් ප්‍රකාශ වලින් කුමක් සත්‍ය වේද? පළවෙනි ප්‍රකාශය කියනවා
සියලු එස්කොනුවේ මූල ද්‍රව්‍ය පාන්සල් පරීක්ෂණයට වාදනය කළ විට වාරණ දියලු වැරදි. පෙරලිය මැග්නීසියම් ගැන දෙන්නේ නැහැ. මොකද පාරජම්බුල පරාසයට වැටෙන්නේ. දුෂ්‍ය පරාසයට නෙමෙයි. මේගොල්ලෝ අවර්ණ. මේක වැරදි. දෙක පාන්සල් පරීක්ෂණය කිරීමේදී ප්ලැටිනම් කම්බිය අත්‍යවශ්‍යලු. ප්ලැටිනම්ම වෙන්න ඕනද නැහැ. ප්‍රතික්‍රියා නොකරන කෙනෙක් වෙන්න ඕනේ. නිෂ්ක්‍රීය කෙනෙක් වෙන්න ඕනේ. අපි පැන්සලක් ගන්න. මිනිරන් තියෙන හින්දා. නික්‍රෝම් ගන්න පුළුවන්. කාබන් ගන්න පුළුවන්. ප්ලැටිනම්ම වෙන්න ඕනේ. ඒක වැරදි. නිෂ්ක්‍රීය ඉලෙක්ට්‍රෝඩයක් වීම විතරයි ප්‍රමාණවත් වෙන්නේ. ඒ කියන්නේ කැටායන ද්‍රාවණයක ප්‍රතික්‍රියා කරන්න. 3 සාන්ද්‍ර HCl එකතු කිරීම අනිවාර්යද? පියලුම් සංයෝග වල සාන්ද්‍ර HCl දාන්නද නැහැ. සාන්ද්‍ර HCl ලයින්ව අත්‍යවශ්‍ය නැහැ. අපි ඔය කතා කරා තියරි වලට. සාන්ද්‍ර HCl දාන්නේ ක්ලෝරයිඩය බවට පත් කර තාපාංකය අඩු කරගන්න. එතකොට ඉක්මනින් වර්ණය ගන්න තමයි අපි සාන්ද්‍ර HCl ගන්න. ඉක්මනින් වර්ණය ලබා ගැනීමට තමයි මෙයා ගන්න. නැතු මෙයා යොදන්න ඕනේ නැහැ. මෙයා සාන්ද්‍ර HCl ද්‍රාවණයක ගිල්ලුවේ නැතුනොතින් අපිට වැඩි වෙලාවක් රත් කරන්න වෙනවා. රත් කරන වෙලාව අඩු කරගන්න තමයි අපි සාන්ද්‍ර HCl එක ගිල්ලවන්නේ. හරිද? පාන්සල් පරීක්ෂණයට වාදනය කරලා කියුප්‍රික් ඉක්ප්‍රත්‍ය උපරිම ඔක්සිජන් අන්තතාව. ඔප ධන දෙක මොන පාටද දෙන්නේ? කොළ පාට. අන්න ඒක හරි. 5 උත්තරය ආවා. පාන්සල් පරීක්ෂණයට වාදනය කරලා බේරියම් ක්ලෝරයිඩ් ෆැමිලි පාට. බේරියම් ධන දෙක මොකද්ද දෙන්නේ? කොළ පාටම තමයි. මේක ඇපල් කොළ කියන දෙන්නේ. මේකත් වැරදි. එහෙනම් 50 වෙනි ප්‍රශ්නෙට උත්තරය අංක 4.